බෞද්ධ කියලා තියෙන සෙල්ලම් ගන්න නෑ අමාරු වෙලා. අපි වචනයකට හිර වෙලා තමයි කටයුතු කරන්න හැදෙන්නේ. බෞද්ධය කියන්නේ බෞද්ධ කියන එක. කියන්නේ භවය උගුල්වනවා යා. කාම භවය, රූප භවය, අරූප භවය කියන භව තුන උගුල්වනවා. ඒ ඉගිල්ලීමට කියනවා උද්ද කියන්නේ උගුල්වනවා කියන එක. ඉතින් මේ භවය උගුල්වනවා කියන්නේ භවය නැති කරලා දානවා. ඉතින් මේ අපිට භවය හදන්නේ මේ අපේ ආයතන වලින්. ඇස කන නාසය දිව ශරීරය කියන මේවෙන් තමයි භවය හදන්නේ. කෙනෙක් ඇහෙන් රූප දැකලා ඒවා හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්නවා නම් ඒක මේ කාම භවයට අයිති ධර්මයක්. ඒ හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්න එක කාම භවයට අයිති එකක්. අකුසල සහගතයි. කාම භවයේ අකුසල සහගත භූමියක්. කෙනෙක් මේ ඇහෙන් දැකලා ගැටෙනවා නම් ඒකත් කාම භවයට අයිති එකක්. ඒකත් අකුසල භූමියක්. කෙනෙක් ඇහැටත් පේන රූපයටත් ඒක ඇත්ත දන්නේ නැත්තම් මුලා වෙලා නම් ඒකත් මේ කාම භවයේ තියෙන අකුසල පැත්ත. ඉතින් මේ විදිහට මේ ඔය කාරණා තුන මේ 11 කාම ලෝකයේ අකුසල භූමි ටික නිර්මාණය නොතුලින් තමයි. එතකොට අපි ඇහෙන් රූපයක් දැක්කහම විරාගී නම් ඇලෙන්නේ නැත්නම් හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්නෙ නැත්නම් ඒක මේ කාම භවයේ කුසල භූමියක්. මේ 11 කාම ලෝකේ යම් කෙනෙක් ඇහැට රූපයක් දැකලා ගැටෙන්නේ නැත්නම් තරහසිත පහළ වෙන්නේ නැත්නම් ඇහැට පෙනෙන රූපේ ඒකත් මේ කාම භවයේ මේ කුසල භූමියක්. කාම භවයේ ඉතින් මේකට මේ කාම ලෝක කියලා කියන්නේ පංචායතනයේ ආරම්භය හට ගන්න ලෝකේ නිසා කාම භවය කියලා කියනවා. යම් කෙනෙක් ඇහැට යම දැක්කහම මුලා වෙන්නේ නැත්තම් ඒකත් කාම භවයේ මේ කුසල භූමියක්. ඒ විදිහට තියෙනවා මේ 11 කාම ලෝකේ සතර අපාය අකුසල් භූමියක්. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ දුක් සහගත පැත්තක් තියෙනවා නම් ඒකත් අකුසල් භූමියක්. දිවි ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ සැප සම්පත් විඳින පැත්තකුයි තියෙනවා. ඒකද කුසල භූමිය. සැප සම්පත් විඳිනවා නම්. ඉතින් ওই විදිහට මේ අපි මේ 11 කාම ලෝකේ ගැන අපිට දැනුමක් තියෙන්න ඕන. 11 කාම ලෝකයේ කොහොක්වත් හටගන්න එකක් නෙවෙයි. දැන් ඇහෙන් රූපයක් දැකලා ඒක හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්නෙ අපේ මනසෙන්. ඒක නාම ධර්ම ටිකක්. ඇහැ දන්නේ අපි හිතන දේ නේද? ඇහැට කවදාකවත් හම්බ වෙලා නැහැ. එතකොට ඇහැට රූපයක් පෙවුනාම ඒක කෙරෙහි අපි තරහසිතක් ඇති කරගන්නවා නම් ඒකට කියනවා මේ අකුසල් භූමියක්. එතකොට ඇහැට රූපයක් පේනවා. ඒ පේන රූපේ කෙරෙහි තරහසිත ඇති වෙන අපේ මනසේ. එතකොට මේ ඇහැට පේන රූපේ ආරම්භය ඇහැකුත් තියෙනවා. ඇහැට පේන රූපෙකුත් තියෙනවා කියලා අරගෙන ඒ රූපේ මුලා වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක ඒ මුලා වෙන්නේ මනසෙන් නේද? දැන් අපි ගත්තොත් ධනගාන දරුවෙක් ගත්තොත් මේ දරුවා ඇහෙන් රූප දැකලා හොඳයි ලස්සනයි කියලා ගන්නෙත් නැහැ, තරහ යන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ 11 කාම ලෝකයේ උපදින්නට හේතු වුණු සිතුවිලි ආතුර පෝෂණය වෙන්නේ නැහැ.
එයාගේ සිත ප්‍රභාස්වරයි. මේ සිත ප්‍රභාස්වර නම් 11 කාම ලෝකයේ උපදින්නට හේතු වෙන හේතු සකස් වෙන්නේ නැහැ. ඒකයි ප්‍රභාස්වරයි කියන්නේ. ඇහැට රූප පෙවුනට කන්ට ශබ්ද ඇහුනට මේ දනගාන දරුවා 11 කාම ලෝකේ නැවත ඉපදීමට හේතු වෙන කුසල් කර්ම හෝ අකුසල් කර්ම යා තුළ පෝෂණය වෙන්නේ නැහැ. ඉතින් තව කෙනෙක් දැන් කුඩා දරුවා ගත්තොත් එයා ඇහෙන් රූප දැකලා මේ ඒවයි විරාගී ස්වභාවයක්, නොඇලෙන ස්වභාවයක්. එහෙම එකක් යාළඟ ඇත්තේ නැහැ. ඇහැට පේන රූපේ කෙරෙහි තරහ නොගෙන ඉන්න ස්වභාවයක් එහෙම එකකුත් යාළඟ ඇත්තේ නැහැ. තරහ යනවා කියන කතාවත් තරහ නොයනවා කියන කතාවත් මේ දනගාන දරුවා තුල ඇත්තේ නැහැ. ඒ නිසා යාගේ 11 කාම ලෝකයට අවශ්‍ය ප්‍රතිසන්දි චිත්තයක් නැහැ. පහළ වෙන්නේ නැහැ. ඇහැ වැඩ කළාට ඇහැ හේතු තුනක් නිසා හට ගන්නවා. කන හේතු තුනක් නිසා හට ගන්නවා. ඇහත් තියෙන ධර්මයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ විදිහට මේ 11 කාම ලෝකේ හටගන්නේ අපේ මනසේ. ඒකට උපකාරය අපේ ආයතන පහ. ආයතන පහ නැතුව අපේ මනසේ 11 කාම ලෝකයට අයිති කුසල කර්ම සහ අකුසල කර්ම යෙදෙන්නේ නැහැ. එහෙම යෙදෙනෝ නම් නේද? කුසල් කර්ම හෝ අකුසල් කර්ම හෝ යෙදෙන්නේ නැත්තන්ට කියනවා ප්‍රභාස්වරං චිත්තං කියලා. මොකද ඇහැට අයිති නැහැ මේ කුසල කර්ම සහ අකුසල කර්ම. හැබැයි ඒ ප්‍රත්‍ය කරගෙන ඒ හේතු කරගෙන හට ගන්නවා. ඇහැ කන නාසය දිව ශරීරය නැත්නම් 11 කාම ලෝකයේ ඉපදින්න පුළුවන් හේතු සම්පත් සැකසෙන්නේ නැහැ. හටගන්නේ. එතකොට පොඩි ළමයා තුල මේ කුසල කර්ම සහ අකුසල කර්ම යෙදෙන්නේ නැති නිසා සිත ප්‍රභාස්වරයි කියලා කියනවා. ඇහැ ප්‍රභාස්වරයි, කන ප්‍රභාස්වරයි. ඒවත් ප්‍රභාස්වර ගණිත කියනවා. ඉතින් මේ එතකොට දැන් මේ වර්තමානයේ අපේ ඇස කන නාසය දිව ශරීරය ප්‍රභාස්වරයි. මනසයි ප්‍රභාස්වර ස්වභාවයෙන් නැති වෙලා තියෙන්නේ. එතකොට මේ 11 කාම ලෝකයට අවශ්‍ය සිතුවිලි හැමදේම අபிසංස්කරණයක් තියෙනවා. ඇහි නෙමෙයි මනසේ. ඉතින් මේ විදිහට මේ කුඩා දරුවා තුල කුසල කර්ම හෝ අකුසල කර්ම නැති බව අපි නෝනින් දැකගත යුතුයි. එතකොට කුඩා දරුවා තුල තියෙනවා හේතු තුනක් නිසා හටගන්න ඇස කන නාසය දිව ශරීරය. මේ පංචායතනෙ තියෙනවා. මේ පංචායතනෙ තියෙන නිසා මේවට කියනවා සාස්ත්‍රව ධර්ම කියලා. ඉදිරියේදී ඇහැට පේන රූපේ තව ටිකක් ලොකු වෙනකොට එයාගේ මාංශ පෝෂණය ගන්නවා. කුඩා දරුවගේ මාංශ පෝෂණය වෙනකොට එයා ඇහෙන් රූප දැකලා සතුට වෙන ස්වභාවයට ඒවි. එසලම මුලා වෙන ස්වභාවය තියෙනවා. එයාට පේනවා එයාගේ රූපෙට මුලා වෙන ස්වභාවයක් තියෙනවා. යමක් තියෙනවා. හැබැයි ඒක එයා සතුට වෙන්නෙත් නැහැ. එයා ඒක දුක් වෙන්නෙත් නැහැ. උපේක්ෂා සාගත. එයා උපේක්ෂා වෙනව නෙවෙයි. එයාගේ මනස උපේක්ෂා සාගතයි. හැබැයි මොහ සාගත බවක් තියෙනවා. එහෙම එකක් පවතින. මේකත් එක්ක එයා ලොකු මහත් වෙනකොට අන්න ඇහෙන් රූප දැකලා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. අකුසල් කර්ම යාගේ සිතේ පහළ වෙන්න පටන් ගන්නවා. අප්‍රභාස්වර මනස උපක්ලේශ වලින් අපිරිසුදු වෙනවා. ඔන්න යට තව ටිකක් ලොකුනට පිනපව් දෙකක් ඉගෙන ගන්නවා. හඳුන ගන්නවා. එයාගේ සිතේ දැන් ඔයගේ අකුසල් කර්මයක් කුසල කර්මයක් කියන ධර්මතා දෙකම එයා දැන ගන්නවා. එයාට ඇහැට පේන රූපේ එයා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැති ස්වභාවයට. ඒ කුසල කර්ම. ඉතින් ඔය රාග දේශ මොහොත කියන අකුසල් මූල ධර්ම
විරාගයේ අද්වේෂයේ අමෝහයට කියනවා කුසල මූල ධර්ම. මෙන්න මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්සෙකුට දෙවියෙක් වීම දේශි පහසු දෙයක් නෙවෙයි කියලා. අමාරුයි. පින්කරු පරිදි එහෙම වෙන්නේ නැහැ. අපි පින දකින්නේ භෞතික ලෝකේ සාපේක්ෂව දෘෂ්ටි සාගතව. පින පව හඳුනා ගන්න මං කරන්නේ පිනක්ද පවක්ද කියන එක බාහිරින් ඉන්න කෙනෙකුට දැනගන්න බෑ. මගේ සිත ගැන අවබෝධය එන්නේ මට පමණයි. බුදු කෙනෙකුට දකින්න පුළුවන්. තව කෙනෙකුට එහෙම දකින්න බෑ. අමාරු වෙනවා. ඉතින් දැන් අම්මා කෙනෙක් වරදකට දරුවෙකුට පහර ගහනවා. පහරක් දැවුවා කියන්නේ හැමෝම දකින්නේ අර මිනිස්සයා මේ පුදුම කේන්තියක් ගිහිලා තියෙන කියලා. ඇත්තටම සරපරුස භාවය තුල සංගවිලා තියෙන එක තමයි මෛත්‍රිය. ඒ කාටවත් පේන්නේ නැති දෙයක්. අපේ සර වචනයක් නම් කයියෙන් කිව්වනම් සරට කිව්වනම් වචනේ තමයි අල්ලගන්න. ඒකට මම මේ වචනේ කියන්නේ ඔයාව හදාගන්න. එහෙම මෛත්‍රී සිතක් නම් තියෙන්නේ. මට අකුසලයක් නෑ මගේ චිත්තය තුළ. කුසල ධර්මයක් තියෙනවා. මෛත්‍රී සිතක් තියෙනවා. නේ බුදුරජාණන් වහන්සේ මෝඩ හිස් පුරුෂය තුලිච්ච විවිධාකාරයෙන් භික්ෂුන් වහන්සේලාට දොස් පවරනවා. තෝ මට අභූතයෙන් චෝදනා කරනවා කියන සිත සම්පන්නව වචනේ දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ බුදුවරු ළඟ මෛත්‍රියක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒ දෙකෙන්ම විචේතනිතය වචන කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඉතින් අම්මා කෙනෙක් කියන්නේ මෛත්‍රී සිත පෙරදැඩි කරන්නේ. කෙනෙක් ද්වේෂ සිතනුත් වචන ටික කියන්න පුළුවන්. පහර දෙන්න පුළුවන්. අපේකෙන් තෝරගන්න ඕන මේ පංචායතන නිසා හටගන්න මායයට අයිති මේ ඇස කන නාසය දිව ශරීරය මේ නිසා හටගන්න මනසක් තියෙනවා. මේ මනසත් අයිති මායයටම. මේ ආයතන හයම අයිති මායයට. එතකොට කුසල කර්ම සහ අකුසල කර්ම නේද? අකුසල මූල ධර්ම සහ කුසල මූල ධර්ම පංචායතන නිසා හට ගන්නකොට 11 කාම ලෝකේ ඉපදීමට හේතු. ඒතර අපි දන්නවා දැන් මේ ඇස කන නාසය දිව ශරීරයට කුසල කර්ම අකුසල කර්ම අයිති නැහැ. හැබැයි ඒ හේතු කරගෙන ඒ ප්‍රත්‍ය කරගෙන මේවා හටගන්නේ අපේ මනසේ. අන්නේ මායයට අයිති මනස අපි හඳුනා ගන්න ඕන. ඒකයි වෙන්න ඕන. ඒකත් එක්ක මේ ආයතන හයම මායයට තමයි අයිති. බෞද්ධයෙකුට අයිති එකක් නෙවෙයි මේ ආයතන හය. කුසල මූල සහ අකුසල මූල ධර්ම බෞද්ධයෙකුට අයිති ධර්මයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පහළුණත් නොවුණත් ලෝකේ පවතින ධර්මයක්. කෙනෙක්ගේ සිතේ ඇති වෙන දෙයක්. මේ චූටි දරුවක් ලොකු වෙනකොට නේද? දැන්ටත් ප්‍රේමනාප දෙයට ඇලෙනවා දෙමාපියන්ට නේ. ඇලෙනවා අම්මලා මොනවා කිව්වම ද්වේෂයක් එයාටත් එනවා. නේද? දැන් එයා තුල දැනගන්න වයස නෙමෙයි. දැන් එයා තුල කුසල කර්ම සහ අකුසල කර්ම පෝෂණය වෙනවා. නේද? අන්න නැවත ඉපදීමට හේතු සකස් වෙනවා. දැන් මේ ධර්මයේ ගොඩක් ගැඹුරුයි අපි ගැඹුරු මට්ටමින්ම කතා කරන්නේ නැහැ. ගැඹුරින්ම කතා කරොත් දැනගන්න දරුවෙක් නේද? මේ ලෝකෙට ඉපදිච්ච දරුවෙක්. නැවත උපදින ස්වභාවය තියෙන්න පුළුවන්. අපි මේ මට්ටමට යන්නේ මේ ප්‍රත්‍යක්ෂ කෙනෙකුට අමාරුයි ඒක තෝරගන්න. ඒ නිසා ඉතින් අපි විඥානයක් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් ගැන තමයි අපි සකස් කරන්නේ. හැබැයි මේක සම්මුතිය. මේක ලෝකෝත්තර දර්ශනය නෙමෙයි. ධනගාන දරුවෙක් මරනොත් උපදිනවා. උඩුපිලි අතරින් දරුවෙක් මරනොත් උපදිනවා. මව කුසේ ඉන්න දරුවෙක් මරනොත් ඉපදෙනවා. ඒක සම්මුතිය. නේද? 11 කාම ලෝකයට සාපේක්ෂව. මොකද එයා
පෙර ජීවිතයක මේ අවසන් චුතිචිතක් ඇති වෙන්නේ 11 කාම ලෝකේ චිත්තයකට සාපේක්ෂවයි. නේද? එතකොට අපේ ළඟ තියෙනවා මේ ditthadhamma වේදිනිය සිතුවිලි තියෙනවා අපරාපර වේදී කියලා. ඔය කාරණා හතරක් තියෙනවා. උපපද්වේජිකා අහෝසිකano කියලා එහෙම තියෙනවා. අපේ සිත ඒ අනුව බලන්න ඕන. හැබැයි ඒක සම්මුතිය. අභිධර්මයේ කියන සම්මුතිය විග්‍රහ කිරීම. මේකට තියෙනවා දරුව කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්‍රාක් කර්ම කියලා තියෙනවා. ඒක විස්තර ඉගෙන ගන්න ඕන. ඒ නිසා මව් කුසේ ඉන්න දරුවට මේ සම්මුතියට අනුව හොඳද? මව් කුසේ ඉන්න දරුවා නැවත ඉපදෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. 11 කාම ලෝකේ මේ සත්‍ය දැකලා නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිත ඇත්ත දැකලා නැති නිසා. නිරෝධය දැකලා නැති නිසා. විරාගයට නිවනට අනුව නුවණ මෙහෙවන්න නැති නිසා. ඒ දර්ශනය නැති නිසා මව් කුසේ ඉන්න දරුවා උපදින්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. උපදිනවා. හැබැයි එයා අපිට අපේ චිත්තයට මනුෂ්‍ය දරුවෙක් වුණාට එයා මනුෂ්‍ය දරුවේද නැද්ද කියන එක මව් කුසේද අපිට තීරණය කරන්න බෑ. එතන ඉන්න ඒ සත්‍ය කියලා අපි ගමුකෝ. එයාට මේ වර්තමානයේ ඇහැට රූපයක් පේනලා එයාට සිතක් චුතිසිතක් පහළ නොවුණාට නේද? එයාට ගර්ව කර්මයක් හෝ ආසන්න කර්ම, කටත්වාත් කර්ම මේ කර්ම හතරෙන් එකක් උපදිනවා. පෙර ජීවිතයක උපාදාන වෙච්ච එකක් එතෙන්ට එන්නේ. මේ වර්තමානයේ ඇහැට රූපයක් පෙන්ලා හටගන්න න්‍යායක් නැහැ එතන. මම මේ සම්මුතිය කතා කරන්නේ අභිධර්මයේ. අභිධර්මයේ ගැඹුරුයි. මම කතා කරන අඩියෝ. මම කතා කරන්නේ නිවන ගැන. එතකොට මව් කුසේ අපි ඇතකින් දෘෂ්ටියෙන් කතා කරනවා. කමන්නේ. මම ඕක ගැන කතා කරන්නේ නැති නිසා තමයි මගේ දහම් මිනිසුන්ට අවුල්. ඇයි මං කියන්නේ විඥානය මව් කුසේ වැස ගන්න නැහැ කියලානේ. ඒක විද්‍යාව. ඒක නිවන් මාර්ගය. පටිසෝතගාමී කියන්නේ සම්මුතියට සාපේක්ෂව හාත්පස වෙනස් ධර්මයක්. ඒකනේ පාත්‍රය කුඩුගම් බලා යන්නේ. සංකේතය දිහා බලන්නකො. අපිට බුද්ධ ශාසනය අනුව මොකක්ද කියලා හඳුනා ගන්න සංකේතයක් සාධකයක් දුන්නා. උඩුගම් බලා යන පාත්‍රයක්. මහ වේගයෙන් පල්ලෙහාට මේ ගලාගෙන යන වතුරක මේ උඩහට යන පාත්‍රයක්. කවුරු තල්ලු කරනවා නෙවෙයි, දෙවියෙක් කළා නෙවෙයි, ඉබේ කළා නෙවෙයි. නේද? හේතුඵල න්‍යායක් වශයෙන් සිදුවෙනවා. මේ ලෝකෝත්තර දර්ශනයත් ඒ වගේමයි. ඉතින් මම අර ගොඩක් මිනිසුන්ගේ හිත වලට දෙන්නේ නැහැ. අභිධර්මානුකූලව පවතින ඇතකින දෘෂ්ටිය. මට ඕනේ මිනිසුන්ගම එකෙන් ගලව ගන්න ඕන නැති කෙනෙක් ඉන්නවා නම් නැති කෙනෙක් මට බණීවි. තියෙන එකෙක් මේක අල්ලගෙන මේ ජීවිතේ ගමන නිමා කරගන්නේවි. මම මව් කුසේ උපැත්තිය සම්මුතියට අනුව අවිද්‍යාවට අනුව නැහැ කියන්නේ නැහැ. ඒක තියෙනවානේ මේ කර්ම ගැන බුදුහාමුදුරුවෝ කළානේ. ditthadhamma වේදිනිය විපාකයක් මව් කුසේ නැහැ. නේද? එතකොට මව් කුසේ තියෙන අපරාපර වේදිහාරේ උපෝපද්වේජිය හරි. ඔය ධර්මතා දෙක. පෙර කරන එකක් හරි. නේද? සසරේ අවධානය කරපු එකක් හරි. ඒ වගේ එකක් තමයි එන්නේ. ඒ නිවන් මාර්ගයේදී තියෙන අවශ්‍ය කර්මයක් ඒ වෙනස් පැත්තක් ඒක. ඉතින් අන්න ඒ නිසා මේ අභිධර්මයේ පවතින්නේ අපේ සම්මුති න්‍යායට සාපේක්ෂව. ඒක තමයි අපේ මානසික තියෙන දෘෂ්ටිය. දෘෂ්ටි සාපේක්ෂව පවතින. අභිධර්මය. අභිධර්මයේ නිවන් මාර්ගය නෙවෙයි. කාමාචර ලෝකෙ විස්තර කිරීම. රූපාචර ලෝකෙ විස්තර කිරීම, අරූපාචර ලෝකෙ විස්තර කිරීම අභිධර්මය කියන්නේ. එතකොට මව් කුසට එන්නේ යම් සත්‍යෙ දැන් මේ එනවා කියන කතාවක් තියෙනවානේ. ඒක පෙර ඉඳලා එනවා. එතකොට මම මෙච්චර කල් කරපු දේශනා ඔක්කොම අනිත් පැත්ත හැරෙනවා. මම ඒකයි එහෙම කියන්නේ නැත්තේ. අභිධර්මයේ පැත්තෙන් මම බණ කියන්නේ නැත්තේ. ඒක ආයිති අවිද්‍යාව සහගත මිත්‍යා දෘෂ්ටිය සාපේක්ෂව පවතින මේ උපද්දවාදීත්වයක් තමයි අභිධර්මය කියන්නේ. කිව්වොත් මිනිස්සු අතර මං වෙනවා. මිනිසුන්ට අධිගමයෙන් නැති වෙලා යනවා. නේද?
ඒකයි ප්‍රඥාවෙන් යුතු කෙනාට කිව්වේ. නේද? සමත්යක් වශයෙන් භික්ෂුන්ට කියන්ති උනානේ. කිව්වේ නෑ. කිව්වොත් නිවන් මාර්ගය අනිත් පැත්ත හරව ගන්න ඔක්කොමලා. රහත් වෙච්ච උතුමන් වහන්සේට කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. රහත් ඵලෙ නැති වෙන්නේ නෑ යාගේ. නේද? එයා දන්නවා මේ කතා කරන්නේ මේ සම්මුතිය. තථාගතයන් වහන්සේ. ඒ නිසා ප්‍රඥාව තියෙන කෙනා තෝරගන්නවා මේ කරන දේශනාව මොකක්ද කියලා. එතකොට මේ දේශනාව එල්ලෙන්නේ නැහැ. මේක මේ මිත්‍යා දෘෂ්ටියට අනුව අවිද්‍යාවට අනුව පවතින හේතුඵල න්‍යාය ගැන නේද මේ කතා කරන්නේ. කියලා යාට නුවණයි. හැබැයි මේකට හාත්පස වෙනස්. ලෝකෝත්තර දර්ශනේ හාත්පස වෙනස්. ඒ නිසා මේ මෞකුසේ දරුවා අවිද්‍යාවට අනුව මිත්‍යා දෘෂ්ටියට අනුව උපදින්නේ නැහැ කියන කතාව මම කියන්නේ නැහැ. මොකද කර්මය බෙදා දක්වනවා එක එක පැති කොටෝනි. ලෝකෝත්තර දර්ශනය තුල කර්මයක් පවතින්නේ නැහැ. කර්මශය වෙච්ච තැනක්. කර්ම සකස් වෙන නව කර්මත් නැහැ. පුරාණ කර්ම පිළිලා. ඒකයි වෙන්නේ. කේනම් පුරාණං නවං නත්ති සම්භවං. පුරාණ කර්මයක් නැතිඳ නව කර්මය සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මනස විරක්ත චිත්ත ආයතිකේ බවස්මි. ඒ සිත පුරාණ කර්මෙනුයි නව කර්මෙන් මිදිච්ච නිසා නේද? විරක්ත චිත්ත ආයතිකේ බවස්මි. නැවත භවය සකස් කරන්නේ. අපිට නැවත භවය සකස් වෙන්න නම් පුරාණ කර්ම සහ නව කර්ම යෙදීම නිසා. ඒ නිසාමයි. ඒ නිසා දැන් අපේ මේ බණ අහන්න කලින් මේව තෝරගන්න කලින් හොඳද? අපි ඉන්න උතන තමයි. නිසා ගන්ධබ්බේගේ පැමිණීමක් කියන කතා ඒක සත්‍යවාදී. හැබැයි මිත්‍යා දෘෂ්ටි සහ අවිද්‍යාවට. නිවන් මාර්ගයට නෙවෙයි. හොඳද? ඒක එහෙම වෙනවා. ඒ මෞකුසින දරුවේ මැරුණොත් කොහොමද උපදින්නේ? ඊට සිටිවිලි නැහැ නේ. අන්න ඒක යාට සිටිවිලි නැහැ. දැන් කොහොම හැදිච්ච කෙනෙක් කොහොමද නැවත උපදින්නේ? යාට සිටිවිලි නැහැ නේ. නේද? යන්න එතන ඒක තමයි බුදුහාමුදුරු මේ කර්ම හතරක් පෙන්වන්නේ. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තත් කර්ම කියලා පෙන්වන්නේ ඕකයි. ඉතින් ඕකේ කර්ම හතරක් තියෙනවා. ඒ අවස්ථා අපි වෙන වෙනම ඉගෙන ගන්න ඕන. හැබැයි ඉගෙන ගන්නේ සම්මුතිය. તો සම්මුතිය ගැන අපිට ප්‍රශ්න නැහැ. කොහොමද මෙලෝදියක් දන්නේ නැති මේ මව්කුසින්න දරුව නැවත උපදින්නේ මරනවා. එතන අකුසලයක් වෙන්නේ කොහොමද? නේද? එතන අකුසල විඥානපච්චය නාම රූපං කියන ධර්මයේ පවතින්නේ. අපි හිතනවා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා. සත්‍ය පුද්ගල දෘෂ්ටි නැතුව අනාත්ම ධර්මතාවයක් දැක්කොත් ඒ විඥානපච්චය නාම රූපං කියන ධර්මයේ දැක්කොත් අපි සත්‍ය පුද්ගලෙක් කුසේ ඉන්නවා කියලා ගන්නෙ නැහැ. සත්‍ය පුද්ගලෙක් කුසේ වැඩෙනවා කියලා ගන්නෙ නැහැ. ඒ හැමතැනම තියෙන්නේ විඥානපච්චය නාම රූප කියන ධර්මයමයි. මේක ලෞකිකයි. අපි ඔයගලන් ඔක්කොම මේ ලෝකෙට ඉපදුනේ ඔන්න ඔය දෘෂ්ටිය නිසායි. ඔය දැක්ම නිසායි. අපි මේ භවයෙන් භවයට යනවා. නේද? මේ හේතුඵල න්‍යාය. ඉතින් මෙන්න මේක නතර කරන්න අපු ජීවිතේ හාත්පස වෙනස් වෙනවා. ඒ කොහොම ඇදිච්ච කෙනෙක් කොහොමද ඉපදෙන්නේ? මේ වර්තමානයේ යාට චුතිපසන්දියක් නැහැනේ. නේද? ඇහැට රූපයක් පේන්නේ නැහැනේ. කන්ට සද්දයක් ඇහෙන්නේ නැහැ. වර්තමානයක් නැහැ යාට. නැවතින් සකස් වීමක් නැහැ. ඒ ඔක්කොම නතර වෙලා. කියන්නේ පෙර කරන එකක් තමයි එතෙන්ට මතුවලා ඉන්නේ. ආසන්න කර්මයක් තියෙනවද බෑනේ. ඉතින් මේ විදිහට මේ ඒ කර්ම විනිශ්චයට ගියොත් මේ අපිට නිවන් දකින්න බෑ. අභිධර්මයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. අභිධර්මයේ තෝරගන්න එක අපි නිවන් නොදැක නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැතුව අභිධර්මයේ ඉගෙන ගන්න ගියොත් අපි අතරමං වෙනවා. අතරමං වෙනවා කියන්නේ අපි නිවන් දකින්න පැත්තට යන්නේ නැතුව අපි ලෞකික ලෝකයේ විනිශ්චයකට යනවා. ඒකයි වෙන්නේ. ඒකයි අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඇයි සාරිපුත්ත හඳුරන්න කිව්වේ. එකක් රහතන් වහන්සේ කෙනෙක්. කවදාකවත් නැවත ලෝකී දෘෂ්ටියට වැටෙන්නේ නැති කෙනෙක්. නේද? එතකොට සිතක් ගැනම තමයි කතා කරන්නේ. සිතක ස්වභාවය අභිධර්මයේ කියන්නේ.
ඒ සිතේ පවතින කර්මවල ස්වභාවය. ඒවා නම් කරලා තියෙනවා. නේද? ඉතින් මේකත් එක්ක මේ අපි ඒව හොඳට තෝරගෙන බලන්න ඕන. කොහොමද මව්කුසේ දරුවා මේ උපදින්නේ කියන කතාව. එතකොට මව්කුසේ දරුවෙක් ඇත කියන දෘෂ්ටියක් තියෙනවා. එයා පෙර හේතුවක් එතෙන්ට සකස් වෙලයි. ඒ වගේ කෙනෙකුට මේ ඒ වෙලාවේ හට ගන්න හේතුවක් නැහැ. මව්කුසේ දරුවට රූප පේන්නේ නැහැනේ. හැබැයි යාට උපැත්තියක් තියෙනවා. උපැත්තියක් තියෙනවා පෙර කරන ලද එකක්. එහෙම එකක් තියෙනවා. මේක කියපු ඇටිය මම පෙර ඉඳලා එන්නේ නැහැ කියන කතාව කෙලිම විසිරලා යනවා එළියට. ඒක මාර කතාවනේ දැන්. නේද? පෙර ඉඳන් එන්නේ නැහැ මේ වර්තමානයේ හේතුප්‍රත්‍යයෙන් හට ගන්න හේතුඵල ධමයක් ගැන අපි කතා කළා. අපි මේ ලෞකික ධම, අවිද්‍යාව සහගත ධම, මිත්‍යා දෘෂ්ටික සත්‍යයන්ගේ මෙරි මෙරි ඉපදී යන ධමයක් ඒකට දැම්මොත් මේ අහිංසක මේ ප්‍රත්‍යඥ මිනිස්සු මේක පැටලෙනවා. ඔක තමයි දැන් අපි නිරෝධයටම දෙනකොට එයාට මේ පැත්තක් ගැන ඇහෙන්නේම නැහැ. නේද? සත්‍ය උපදිනවා කියන පැත්ත ඇහෙන්නේම නැහැ. නේද? නැවත උපදිනවා පෙර ඉඳලා කියන එක ඇහෙන්නේම නැති නිසා එයා මේ වර්තමානයේ හටගන්න හේතුඵල න්‍යායම්ම නෝනින් බලමින් වාසය කරනවා. දැන් මේක ASCII අපි සත්‍ය උපදිනවා කියන කතාව දැම්මොත් නැවත උපදිනවා පෙර ඉඳලා ආව කියන කතාව කදක නිවන හම්බෙන්නේ නැහැ. ඒකයි කෙනෙකුට මාර්ගයේ උපදින විදිහට බණ කීම හරි අසීරු කාරණාවක්. අමාරුයි. එතකොට මාර්ගයේ උපදින විදිහටම මේ බණ ඇසීම ඇත්තටම මේ සියලු ලෝක ධර්ම ටික එළියට ඉසිලා යනවා. මම ඒව ගැන කතා කරන්නේ නැත්තේ ඒව ඇහුවොත් ඒකත් මේකට වැටෙනවා. අර භාවනා එයා නුවණින් බලමින් ඉන්නකොට අරගත් වෙනවා ඔළුවට. මොකද ලෝකෝත්තර ධර්මයේ පුහුදුන් කෙනෙකුට සිහි කරමින් ඉන්නකොට මෙහෙමත් වෙනවනේ කියලා දෘෂ්ටි සම්පන්න දෙයක් ඉන්න පුළුවන්. එයා දන්න නිසා ඒ පැත්තේ අහර නැත්තම් දෘෂ්ටි සම්පන්න දෙයක් එන්නේම නැහැ. එයා යන්නේම නිරෝධයටමයි. නිරෝධ පැත්තටමයි යන්නේ. ඒ මොකද මේ පුහුදුන් කෙනා අදක්ෂයි මේක සුජුවම් මේකේ පිටා සිටින්න. දැන් ඔයගලන්ගේ භූමිය ගත්තාම පින්වතුන් දායක පින්වතුන්ගේ භූමිය ගත්තාම අදක්ෂ භූමියක් ඕක. එහෙම යන්නේ. මොකද ඔයගලන් විවිධ ආයතනයන්ගේ පරිහරණයක් කරනවානේ. සුජුවම ආයතනයන්ගෙන් මිදලා නැහැ. නේද? දැන් එතකොට ඔය ආයතන පහ නිසා හටගන්න මනස හේතු කරගෙන හටගන්න ඒ සිතක ස්වභාවයනේ කතා කරන්නේ. මෙහෙම ජන කර්ම තියෙනවා, මේව අපරාපර වේදී තියෙනවා, ditth සම වේදීනි තියෙනවා කියලා නේද? ගරුක කර්ම තියෙනවා. මේ කතා කරන්නේ කෙලෙස් සහිත සිතක ස්වභාවය. එතකොට ඒ කෙලෙස් සහිත සසර යන සම්මාදිට්ඨිය නැති සිතක් ගැන මේ කතා කරන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය නැති සිතක් ගැන අපි එහෙම කතා කළොත් සම්මාදිට්ඨිය උපදවන්නේ නැතුව කෙනෙක් තුල උපදවන්නේ නැතුව අපි මේ ලෞකික ධර්මයේ කතා කළොත් සත්‍යයේ මේ භවෙන් භවයට යනවා කියන කතාව අපි දුන්නොත් ඔළුවට නේද මේකෙන් තවත් හිර වෙනවා. දැන් ලෝකෙට තියෙන ධර්මයේ දැන් මේ මම කියන දහම් පැත්ත නිරෝධයටම කියන නිසා මේක අහලා කෙනෙක් ඇහුවොත් කෙනෙකුට කිව්වොත් මව්කුසින දරුවා උපදිනවා කියලා. එයා මේක බැලන්ස් කරගන්න අදක්ෂ වෙනවා. අන්තිකට වැටෙන්න පුළුවන්. ආම්ද්‍රේදා දිගට මෙම් බණක් කියනවා දැන් මෙහෙම එකක් කියනවා. ඒක මාර කතාවක් නේ. නේද? හැබැයි මේක භූමි දෙකක්. මේ භූමි දෙක ගැන මේ කතා කරන්නේ. අභිධර්මය කියන්නේ අවිද්‍යාව. මිත්‍යා දෘෂ්ටි පදයෙන් වෙච්ච ධර්මයක්. ඒ සිත් ගැන කතා කරන්නේ. ලෝකෝත්තර දර්ශනයේදී අපි මේ මායයටයි සිත් හයින් මිදෙන පැත්තක් ගැන කතා කරනවා. නිරෝධය ගැන ඇත්ත කතා කරනවා. අපි අභිධර්මයේ විස්තර ටික නෙමෙයි. අපි මේ ඈ උපදින හැටි, ක්ෂණයක්වත් ඇතිර නැහැ, කනනාසි නේද? ඒ නිසා පහළ වෙන මේ සිත
ඒ ගැන කතා කරනවා. මේ ඔක්කොම මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා කියන පැත්තක් අපි කතා කරනවා. ඉතින් ශ්‍රමණෙක් හැටියට ඉතින් මේ මව කුසේ දරුවෝ උපදින්නේ නැද්ද කියලා ඇහුවොත් මම උපදිනවා කියව ප්‍රශ්නයක් නේද? උපදින්නේ නැහැ කිව්වොත් එයා බලාපොරොත්තු වෙලා ආවේ උපදිනවා කියන තැනින් ඉඳන් උත්තරේ. උපදින්නේ නැහැ කිව්වොත් එතන ප්‍රශ්නයක්. එයා මේ උපදිනවා කියන තැනින් උපදින්නේ නැහැ කියලා ඇහුව ප්‍රශ්නයක්. උපදින්නේ නැහැ කියන තැනට සාධක මොනවද කියලා සොයාගෙන ආවොත් උපදිනවා කියොත් එතන ප්‍රශ්නයක්. වත්තගොත් ඇවිල්ලා අහනවා සත්‍ය මරණය පස්සේ උපදීද? එසේ නොවේදී. එහෙනම් උපදින්නේ නැද්ද? නේද? එතකොට අචේල කාශ්‍යප ඇවිල්ලා අහනවා මේ අකුසල කර්ම තමයි විශ්ින් කරනවාද? අනු විශ්ින් කරනවාද? තමනුයි අනුයි එකතු වෙලා කරනවාද? ඒ ඉබේ හට ගන්නවාද? මේ ඔක්කොම අහන්නේ ඔන්න අභිධර්මයේ තියෙන පැත්ත තමයි ඔය. බුදුහාමුදුරු කියන්නේ ඔය ප්‍රශ්නේ අහන විදිහ වැරදි. නේද? අවිද්‍යාපච්චේ සංකාර වේ සංකාරපච්චේ විඥාන වේ කියලා තමයි යන්නේ. අතර අහන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තෙන්. ඉතින් මෙයාව සම්මත දෘෂ්ටි පැත්තට ගේන්න අවිද්‍යාසගත පටිච්චසමුපාදය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා කළා මෙයාට ඒක වැටහෙනකොට එයාට ලෝකෝත්තර පැත්ත තේරෙන්න පටන් ගන්නවා. එසේනම් මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න සම්මත දෘෂ්ටියට ගේනවා. සම්මත දෘෂ්ටි දුරු කරන්න ලෝකෝත්තර දර්ශනය පෙන්වනවා. ඒක තමයි ඒක උපදවා ගන්න අවශ්‍ය දහම් ටික කියලා දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අරව හොයන්න යන්න එපා. මම නම් කියන්නේ මව කුසේ දරුවා කොහොමද උපදින්නේ නේද? එතකොට අපි පෙර ඉඳලා ආපු දෘෂ්ටියකට යනවා නේද? එහෙම වෙනවා. යම් විඥානපච්චය නාම රූපං කියන ධර්මතාවයක් යම් තැනක ඇත්ද අන්න එතන ඔය ජන කර්ම නේද? ඔය කර්ම ටික තියෙනවා නේද? උපපීඩක උපඝාතක කියන මේ කාරණා ටික තියෙනවා. ඒ වගේම විඥානපච්චය නාම රූපං කියන තැන dittham වේදිනේ කර්මේ තියෙනවා. අපරාපර වේදිනේ කර්මේ තියෙනවා. ඔය ඔක්කොම තියෙන විඥානපච්චය නාම රූපං කියන ධර්මයක් එක්කයි. ජන කර්මෙත් එහෙමයි. අපිට අවශ්‍ය මේ ටිකෙන් ගැලවෙන්න. ඒ කියන්නේ අපේ මේ භෞතික ලෝකේ කාමාවචර සිත්වල ස්වභාවය. ඇත්ත తත්ත්වය. හේතුප්‍රත්‍ය න්‍යාය පෙන්නනවා. අර කර්මය ගැන කතා කිරීමයි. කර්මය හේතුප්‍රත්‍ය ධර්මයක්. කර්මයේ හේතුඵල න්‍යාය කතා කරන ඇති අභිධර්මයේ කතා කරනව නම් කියලා දෙනව නම් ඒ කර්මයේ හේතුඵල න්‍යාය ගැනයි කතා කරන්නේ. ඉතින් දැන් අර චාලා කියන ස්ත්‍රිය බුදුරජාණන් වහන්සේට අග්ගලගෙඩි තුනක් පූජා කරනවා. එයාට කණ්ඩ තිබුණා. පූජා කළා වැඳලා යනකොට බුදුහාමුදුරට සිනහවක් පහළ වෙනවා. බුදුහාමුදුර දත්තෙන් hina වෙන්නේ නැහැ. තොල් දෙකෙන් hina වෙනවා. බුදුවරු. එපාර ආන්දහාමුදුරන තථාගතවරුන්ට මේව සිනහ පාලනේ ඇයි කියලා. අද හවස් වෙනකොට මේ චාලා මේ රටේ රජුරන්ගේ අගමිහිසිය බවට පත් වෙනවා කියනවා. මේ කුසලයේ හේතු කරගෙන. ඒකයි කියන මට hina ගියේ. අන්න dittham වේදිනිය විපාක කර්මය. පෙරපසු නැතුව සිදු වෙනවා. නේද? ඉතින් අර මේ ඔය වගේම අකුසල් පැත්තක් තියෙනවා. dittham වේදිනිය. එතකොට තියෙනවා මේ ජීවිතේ කවදා හරි පරිසම් දෙන එකක් තියෙනවා. හොඳද? එතකොට තියෙනවා මේ ජීවිතෙන් පස්සේ පරිසම් දෙන එකක් තියෙනවා. කවදා හරි ජීවිතයක පරිසම් දෙන්න පුළුවන්. කවදාකත් පරිසම් දෙන්නේ නැති එක තියෙන අවශ්‍යකමක්. ඉතින් ඕවා ඉතින් මේ සත්ව පුද්ගල මේ අර භවයෙන් භවයට යන ඒ පැත්ත ඒ හේතු ප්‍රත්‍ය ධර්මයක් තියෙන්නේ මේ ඒ පැත්තට තමයි නෝන යන්නේ. මේකයි වෙන්නේ. අර නිවන් මාර්ගයෙන් බැහැර වෙනවා. එතකොට පෙර ඉඳලා ආවා කියන එක තථාගතයන් වහන්සේ හරි කියන තැනට යනවා.
මේ වර්තමානයේම කරන කුසලයේ අකුසලයේ නිසා දැන් මේ ditta ධම්මවේදිනේ කිව්වාම පින් විතරක් නෙමෙයි පවත්තයි. තේරුණා? මේ වෙලාවේ මං කරන අකුසල කර්ම නිසා මේ වෙලාව වෙන්න පුළුවන්. දැන් මම කවුරු කෙරේ හරි තවත් කෙනෙකුට ඇවිල්ලා උන්ට බොරු ටිකක් කියනවා. කියනකොට ඒ මනුස්සයා එතෙන්ට එනවා. එනවා පේනවා. පේනකොට මගේ හිතේ බය උපදින්නේ නැද්ද? අන්න ditta ධම්මවේදිනියයි අකුසලය. මගේ බය ඇති වෙනවා. නේද? මේ ඊට පස්සේ ගෙදර යනවා. ගෙදර ගිහලා කල්පනා කරනවා. අර මනුස්සයා කියයි දරයට මං කියපු ටික. ඔබ නොකිය හිටියේ නෑ ඉවරයිනේ. අපිට කට තියන් ඉන්න බැලුවට කියන ඒවා. තව කෙනෙකුට විරුද්ධව තව කෙනෙක් එක්ක. ඒකනේ කේලම් කියන්න එපා කියන්නේ. නේද? දැන් කෙනෙක් කියනවා බොහොම මෛත්‍රී සාගතව. ඉතින් අපි කියමු ඉදම් ප්‍රශ්නයක්. ඉදම් ප්‍රශ්නයකට කවුරු හරි එනවා. ආවම මේ මම අරයා මෛත්‍රියෙන් කතා කරනකොට මම නිකන් ගහ ගන්න ගිහිල්ලා කතා කරනවා. කතා කරගෙන නේද? මේ ඒ වෙලේ අර මනුස්සයටත් කේන්ති ගිහිල්ලා මෛත්‍රී තුන් මනුස්සයටත් කේන්ති ගිහිල්ලා ලොකු අකරතැබ්බයක් වෙන්න පුළුවන් නේද? මේ විදිහට කුසල් අකුසල් තියෙනවා. අපි තුර අපි සමාජයෙන් ඔය බුදුහාමුදුරුවෝ අභිධර්මයෙන් කතා කරන පැත්ත අපිට පුළුවන් විග්‍රහ කරන්න. මම ඒ පැත්තට යන්නේ නැහැ. ඒ පැත්තෙන්ම අධ්‍යයනය කරගෙන යනකොට නුවණ පිහිටන හොඳට. එනවා නුවණ හැරලා එන ඔක්කොම. හැබැයි අභිධර්මයේ කරුණු දැනගෙන ඉන්න ඕන. ඒ ditta ධම්මවේදිනී කියන්නේ මොකද්ද? අපරාපරිවේදී කියන්නේ මොකද්ද? සිංහල තේරුම දැනගෙන ඉන්න ඕන. මිනිසුන් තේරෙන්නේ නැහැ නේද? ඉතින් අර ඒ වෙලේ පරිසම් දෙනවා. මේ ජීවිතේ කවදා හරි පරිසම් දෙනවා. මේ එහෙම තියෙනවා. දැන් මට මතකයි මම ඇත්ත සිදුවීමක් දන්නවා. මේ අම්මත් එක්ක රණ්ඩු වෙලා අම්මව ගෙදරින් එළවනවා අම්මට බැනලා හොඳටම. දුව හොඳටම බැනලා එළවනවා. අම්මා යනවා අම්මා බොහොම අසරණ වෙනවා ඒ වැඩේ. අසුනට පස්සේ දුවට හැදෙන අසනීපයක්. දුවට සලකන්න කවුරුත් නැහැ. අම්මට ආරංචි වෙලා අර එළවපු අම්මා අවුරුදු ගණනාවකට පස්සේ එළවපු අම්මා එළ තමයි දුවට අපෝපස්ථාන කරන්නේ. මේක කතාවක් නෙමෙයි. නේද? ප්‍රායෝගික සිදුවීමක්. ඒ අම්මා ඇවිල්ලා තමයි සලකන්නේ. හැබැයි දුවට හැදිච්ච ලෙඩේ සුවපත් කරන්න බෑ. අම්මා තමයි අපෝපස්ථාන කරන්නේ. දුව මරණ වෙලාවේ කියන අම්මට මට ගිනි දැල් පේනවා අම්මේ කියලා. එච්චර අම්මට නරක විදිහට සැලකුවා. මරණමච්චකේදී අපි යන තැන නිමිත්ත පහළ වෙනවා. නේද? අපි දන්න කවුද උපාසක කෙනෙක් හිටියා මට මතක නැහැ. එයාට පේනවා දිව්‍ය රත. නේද? දෙවි දත්තරට ගිනි දැල්. ඉතින් ඔයගේ එක කතා වස්තු තියෙනවා. ඒ මරණමංචකයේදී තමන් යන තැන එයාට දෙනවා නිමිති. ඒ නිමිති අනුව එයා බය වෙනවා. සන්තෝෂ වෙනවා එක්ක. දෙකෙන් එකක් වෙනවා. සන්තෝෂ වෙනවා කියන්නේ පින් ඇති තැන්, බය වෙනවා කියන්නේ අකුසල තැන්. මම මේ ටිකක් ඔය මේ කතා කළේ. ඉතින් මේ මෞකුසේ තියෙන ප්‍රශ්න ඕවා. මෞකුස ගැන ලෞකික වශයෙන් අධ්‍යයනය කරලා අපිට අවශ්‍ය මේ ලෝකෝත්තර අදහසක් මේ මෞකුසෙන් මුදවන්න අපිට ඕන. විතරේක ගිහලා උපදින එක නතර කරන්නයි ඕන. නේද? පණුවෙක් කියන එක නතර කරන්නයි ඕන. ඕපාතික උප්පත්තිය ලැබෙන එකයි අපිට නතර කරන්න ඕන. අපිට මේ දියර ඇති තැනක මෞකුසක ගිහලා පිළිසිඳ ගන්න එකයි නතර කරන්න ඕන. ඉතින් ඕක නතර කරන්න නම් අර ඒ අවස්ථාවල තියෙන දැන් පිටරෙන් පැටිය එළියට ඇවිල්ලා නැහැ නේද? දැන් මේ පැටියා කොහොමද ඒ සතා එතන උපදින්නේ නැද්ද ආපහු? දැන් විඥානපච්ච නාම රූපං එතන ඉදිලා පිටර ඇතුලේ. දැන් සාමාන්‍ය දුරට රූපේ හැදිලා නේද? එතකොට එතන මේ ඒ සතා ඒ පිටරේ විනාශ වුණා. මොන හරි දෙයක් කියලා නේද? විනාශ වුණා. යා නැවත උපදින්නේ නැද්ද? උපදිනවා. ඒකට යනකොට කර්ම විනිශ්චයට. කර්මය බෙදා දක්වලා තියෙනවා. ඒ අනුව ඒ හතරෙන් කොයි එකටද මෙතන අයිති කියලා
නේද? එතකොට දැන් ඔයාම කොච්චර මේ ජීවිතේ ඔයා පින් කළාද? මේ භෞතික මට්ටමින් ගත්තා. ඔයා කොච්චර පින් කළාද? ඔයා මීට කල්ප 10කට උරුදි කරපු චිත්තයක් ඇවිල්ලා ඔයා අපාගත වෙන්න පුළුවන්. ඔයා කොච්චර පව් කළාද? ඔයා මීට කල්ප 10කට උරුදි කරපු කුසල කර්මයක් මත සිතින් සිහිලා ඔයා දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. කෙනෙක් අපි තීරණය කරන්නේ යා මෙතන වැඳ ඉන්න ගමන් මැරුණේ. සිත කියන එක හරි වේගවත් දෙයක් නේද? හරි වේගවත්ම ධර්මයක් සිත කියන්නේ. ඉතින් ඒක නිසා මේ කර්ම විනිශ්චයට යන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒකයි. අපිට මේක මෙහෙම කියලා දෙන්න පුළුවන් මිනිසුන්ට. කියලා දෙනකොට මිනිසුන්ට ආත්ම දෘෂ්ටිය තර වෙනවා. ශක්තිමත් වෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. නැවත මට ඉපදීමක් තියෙනවා. මගේ ඉපදීම සිදු වෙන්නේ මේ ආකාරවලට. මේ අවස්ථාවල මෙහෙම වෙනවා. මව කුසේ ඔකට නම් ආවේ මව කුසේ එහෙම මුකුත් මේ සිතවිලි තාම නෑ යාට. නේද? නැති නිසා යා නැවත එයාට එතකොට එයා මරණොත් උපදින්නේ නැද්ද? උපදිනවා. උපදින්න මොන වගේ කර්මයක්ද අවශ්‍ය? අර හතරෙන් එකක් තෝරගන්නවා. තමන් තෝරගන්නවා. තේරෙනවා තමන්ට. මේ කර්මය මෙතෙන් තියෙනවා. නේද? අවිල්ලා දැන් සත්‍ය පුද්ගල දෘෂ්ටියක් එතන නැහැ. තාම සත්‍ය පුද්ගල දෘෂ්ටිය ඇති වෙලා නැහැ. එයා ඉපදිලා මෙහි තියෙන සංකල්ප ටික යට ඇතුළාට පස්සේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය නේද? එතකොට එයාගේ දැන් මේ ලෝකේ මේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය හදාගත්තා. පෙර කරපුවා තියෙන ආත්ම දෘෂ්ටිය නෙමෙයි. නේද? දැන් මව්කුසින දරුවෙකුට පෙර කරපු එකකට ආත්ම දෘෂ්ටියක් නැහැ එතන. එතන අනාත්ම හේතුඵල න්‍යායමයි තියෙන්නේ. ඒ මව්කුසින දරුවට. හැබැයි එතන මව්කුසින දරුවා මැරුණොත් කොහොම හැදිච්ච කෙනෙක් මේ මැරුණොත් එයාත් උපදිනවා. ඒ උපදින්න මොන කර්මයෙන්ද? ඉතින් මේ වගේ තියෙනවා ඒ කර්ම ගැන අපි හොඳට බැලුවොත් ඕන කෙනෙකුට ඒක ගලප ගන්න පුළුවන්. අපි මේ පැත්තෙන් යන්නේ නැත්තේ. අපි මේකෙන් ගැලවෙන විදිහටයි මේ බණ ටික අපි කියන්නේ. හරිද? ඒ සත්‍ය ඥානය අරකට සත්‍ය ඥානයක්. ඒ විදිහට සත්‍යයන්ගේ හේතුඵල න්‍යාය සිදු වෙනවා. ඒ තැන්වල උප්පත්තියට යනවා. ඒක මිත්‍යා දෘෂ්ටියට අනුව යනවා, අවිද්‍යාවට යනවා. මේ විද්‍යා මාර්ගයේදී එහෙම දෙයක් පේන්නේ නැහැ. භව චක්‍රයක් නැහැ. විද්‍යා භූමියේ භව චක්‍රේ නැසෙන විදිහටයි විද්‍යා භූමිය පවතින්නේ. මේකයි අවිද්‍යා භූමියයි මිත්‍යා දෘෂ්ටි භූමිය හාත්පස වෙනස්. ඒ නිසා අවිද්‍යා සාගත භූමිය අනුසෝතගාමී. ඒ භූමියට සාපේක්ෂව අභිධර්මයේ පවතින්නේ. එතකොට මේ විද්‍යා භූමිය කියන්නේ පටිසෝතගාමී මාර්ගයයි. නැවත මෞකස කුප්පැත්තියට යනවා, බිත්තරයකට යනවා, පෙර ඉඳලා ආවේ. මේ කතන්දර එකක්වත් නැහැ මේ ලෝකෝත්තර දර්ශනයේදී. ඒ නිසා සුජුවම ලෝකෝත්තර දර්ශනය අහනකොට අපේ ළඟ දෘෂ්ටියක් තියෙනවා. මම පෙර ඉඳලා ආවේ. මේ දෘෂ්ටිය දුරෙන්දිට බණ කියන්නේ. ඒ බණ කිව්වා එයා ඒ පෙර ඉඳලා ආවා කියන දෘෂ්ටියට ගලප ගන්න මේ ලෝකෝත්තර ධර්මයේ විනිශ්චය කරන්නේ. කවදාවත් එයාට අවුලෙන් අවුලකට යනවා මිසක එයාට කවදාවත් මේ ලෝකෝත්තර පැත්ත වටහා ගන්න බැරුව යනවා. ඒකයි පඤ්ඤාවතු අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ ධර්මයේ ප්‍රඥාවන්තයට විතරයි. නුවණ මදයන්ට නොවේ කියනවා. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි පුහුදුන් කෙනෙක් ඉගෙන ගැනීම මම අනුමත කරන්නේ නැහැ. එච්චරයි. මොකද මගේ දැනුම හැටියට, මගේ පුද්ගලික දැනුම හැටියට මම අනුමත කරන්නේ නැහැ. ලෝකෝත්තර දර්ශනයෙන් අඩුම ගානේ සෝතාපට්ටි ඵලයටවත් ඇවිල්ලා නම් කමන්නේ අභිධර්මයේ ඉගෙන ගත්තට. අභිධර්මයේ කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත් බෙදා දැකීමක්. දැන් මේ වර්තමානයේට ඒ සිත් හැම එකමයි තී මායයටයි. ඒ නිසා මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ ඇහෙන් මිදිච්ච, කනෙන් මිදිච්ච, නාසයෙන් මිදිච්ච, නායෙන් කයෙන් මිදෙන ධර්මයක්මයි. ඒකෙන් මිදෙන විදිහටමයි කියන්නේ. ඒ නිසා මේ පටිසෝතගාම මාර්ගය අනුසෝතගාම මාර්ගයට අවිද්‍යාසගත පටිසම්පාදයට හාත්පස වෙනස්. මේ ධර්මය ලෝකෝත්තර දර්ශනය බුදුහාමුදුරු දේශනා කළා නෑ. හඳුන්වා දීලා තියෙනවා. මෙන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියලා. මෙන්න දුක, මේ දුක සමුදය නිරෝධ මාර්ගය කියලා
හඳුනා දීලා තියෙනවා. හැබැයි මොනවද ඒ දහම්? අර අභිධර්මයේ වගේ පෙන්නලා දීලා නැහැ. එහෙම පෙන්නලා දීලා නැහැ. ඉතින් පෙන්නලා තියෙන දුක කියන්නේ පංච උපාස්කන්ධය නේද? දැන් ඒ අභිධර්මයේ පැත්ත සියලුම කාමාවචර රූපාවචර අරූපාවචර සිත් බෙදන ආයතන බෙදන ධාන බෙදන එතකොට මේ රූපේ වේදනාව මේව බෙදනවා අභිධර්මයේ විස්තර ගොඩක් කියනවා. හොඳද? මේ ඔක්කොම ඇවිල්ලා මේ බෙදා දැක්කීම ඔක්කොම ඇවිල්ලා අවිද්‍යාසහගත මාර්ගය කියන කමතක නොකළ යුතුයි. ලෝකෝත්තර මාර්ගය නෙමෙයි බෙදලා තියෙන්නේ. අවිද්‍යාසහගත මාර්ගය. අද අපි වර්තමානයේ කවුරු හරි මේ ලෝකෝත්තර ධර්මයේ දන්නේ නැත්නම් එයා සංසාරේ යනවා නම් හොඳද? ඒ සංසාරේ යන ඒ ස්වභාවය සත්‍ය පුද්ගලික නොවන බව හේතුඵල න්‍යායක් බව චිත්තයිසික ධර්මයක් බව තමයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක වෙනයි ලෝකෝත්තර දර්ශනය වෙනයි. අරක මේක මෙතෙන්ට ලං කළොත් මේකේ අතරමං වෙනවා මිනිස්සු. ලෝකෝත්තර දර්ශනේ වැහිලා යනවා. ඒ නිසායි අපි මෞකසේ විඥානයක් ගැන කතා කරන්නේ නැත්තේ. ඒ නිසා අපි පෙන්නනවා මේ ලෝකෝත්තර දර්ශනයේ උපදින විදියට අපි අර අවිද්‍යාසහගත භූමිය උදව් කරගෙන ලෝකෝත්තර දර්ශනයේ උපදින විදියට අපි කියලා දෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් ඇහැට ආයතන හයෙන් මිදෙන්න ඕන. ලෝකෝත්තර දර්ශනය කියන්නේ ආයතන හයෙන් මිදෙන මගක්. තේරුණාද? දැන් ආයතන හයෙන් මිදෙන්න නම් අපිට සිතක් ඇති වෙන්නේ. දැන් චක්කු විඥානේ හටගන්නේ කොහොමද? අපිට එක විඥානයක් නෙවෙයි. විඥාන හයක් තියෙනවා. නේද? විඥාන හයක් තියෙනවා නම් මේ දැන් ඇහැට රූපයක් පෙනුනාම විඥානේ හටගත්තා තුන් දෙනාගේ එකතු නිසා ස්පර්ශ ආයතන හටගත්තා. ඒක එතනම නිරෝධයි. නේද? එතනම නිරෝධයි. එතකොට එතනම නිරෝධ නම් නේද? ඒ චක්කු විඥානේ එතනම නිරෝධයි. කාන්ත සද්දයක් යනකොට එතනම නිරෝධයි. දිවට රසයක් දැනනවාම ඒකම නිරෝධයි. ඒකනේ අපි බත් කන පිටක් පාසා අපිට දැන් අපි බත් කටක් අත දාගත්තාම ඒකේ මිරිස් කෑල්ලක් හැපුණොත් ඒක එකක් නේද? අපිට මේ සියඹල කෑල්ලක් හැපුණොත් ඒක තව රසයක්. එකම බත් පිටේ තව රසයක්. අපිට ඕකේ තියෙන මොනවා හරි පැන් රස දෙයක් හැවුණොත් ඒක තව එකක් නේද? අපිට ඕකේ තියවිලා පොල් ටිකක් වැඩිපුර තියෙනවා පොල් ටික හැපුණොත් කිරහා ඒක තව එකක්. බලන්න එකම බත් පිටේ රසවල් කීයක් තියනවද? වර්ගීකරණයකට යනවා. ඒ රසවල් වර්ගීකරණය කරන්නේ මනසෙන්. දිව නෙමෙයි. මනස තමයි රසවල් වර්ගීකරණය කරන්නේ. හොඳද? ඉතින් මේ විදිහට මේකෙන් මම කිව්වේ මේ රසය එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන ධර්මයක්. එක බත් පිටක් හපන එක වාරයකදී අපේ මේ ජීවා විඥානය හටගෙන නිරුද්ධ වෙන වාර ගන්න අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ ඒ වැඩේ. ඉතින් මේකේ හොඳ නුවණ තීක්ෂණව පැවතිලා කනකොට මනස ඊයෙන් උතුව ආහාර ගන්න කෙනෙකුට මේක තේරෙන්නේ. ඒකටම බැසගත්ත කෙනෙකුට විතරයි තේරෙන්නේ. මේ එක බත් පිටක හපන වාරයක් පාසා රසවල් කීයක් හම්බ වෙනවද කියලා. ඒ රසවල් කීයක් හම්බ වෙනවද? ඒ හැම එකක්ම මේ ජීවහා විඥානය හටගෙන නිරුද්ධ වෙනවා. එන විඥානයක් හටගන්න නේද? දැන ගැනීමක් ඇති වෙන්න දැන ගැනීම කියන විඥානය හේතු නිසා හටගන්න ධර්මයක්මයි මේක. ඒ වගේ අපේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචායතනය මේ ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන ධර්ම. මේවාර අපි ගොඩාක් අර ওই විදියට දිවේ කොච්චර මේක බත් පිටක් හපනකොට කොච්චර රස වර්ග හම්බ වෙනවද? ඒ ඔක්කොම මනසටයි අයිති. නේද? ඉතින් දිවට හම්බෙන රසයක් විතරයි. රසය වර්ගීකරණය කරන්නේ මනසේ. ඉතින් මෙන්න මේ විදියට අපිට පුළුවන් අපේක තෝරගෙන මේ වෙලාවේ දිවට රසයක් ලැබීම නිසා මේ විඥානය හටගන්න දැනගැනීමක් තියෙනවා. මේ ආයතන සියල්ලම මෙහෙමයි. මේ ගැනීම ලෝකෝත්තරයි. මේකත් එක්ක අපි බලනවා
අපිට ඕනේ මෞකුසකට යන්නේ නැති වෙන්න. ඒ මෞකුසකට අපි එනවා කියන දෘෂ්ටිය දුරු කරන්නයි ඕන. මේ විදිහට ධම්ම දේශනා කරන්නේ නිර්මාණය කරලා නෙමෙයි. තථාගතයන් වහන්සේම පෙන්වන 60 රූපයකට ඉන්සයි චක්කු විඥාන. නේද? තණ්හා සංගීත සූත්‍රයේම දර්ශනය පෙන්නලයි අදර්ශනයට යන්නේ. තණ්හා සංගීත සූත්‍රයේ. මෙහෙම දෙමාපියන්ගේ හට ගැනීමක් අනුව මෙහෙම මේ සත්‍යයේ පැමිණීමක් හට ගැනීමක් තියෙනවා. එයා ටිකක් ලොකු වෙනකොට මෙහෙම සෙල්ලම් කරනවා මෙහෙම කරනවා. තව ටිකක් ලොකු වෙනකොට මෙහෙම කරනවා. තව ටිකක් ලොකු වෙනකොට එයාට රාගසිත පහළ වෙනවා. දේවසිත පහළ වෙනවා. කියලා පියවර තුනකින් මේ ළමයා ගැන බුදුහාමුදුර කතා කරනවා. කෙටියෙන් දීලා තිනවා අපි දැනගන්න ඕනේ දක්ෂ ළමයි කතා කරනවා. නේද? ඔය හැමතැනකම අපි ධර්මයේ තියෙනවා. අර කර්ම විනිශ්චය තියෙනවා. ඉතින් අපි ඕවට යන්නේ නැහැ. අපි පුළුවන් තරම් බලන්නේ කෙනෙකුට සෝතාපන්න වෙන්න යමක් කියලා දෙන්න අපේ උත්සාහය. අභිධර්මයට ගිහිල්ලා මේ පටලවන්න මගේ කැමැත්තක් නැහැ. අභිධර්මයේ ඉගෙන ගන්න ඕන හොඳට ලෝකෝත්තර දර්ශනේ හොඳ සිහිය තියෙන කෙනෙක්. එයා එතකොට මේ දෙක කවලම් කරගන්නේ නැහැ. මේක අනුසෝතගාමී මේක පටිසෝතගාමී. එතකොට එයා තෝරගන්නවා මට අවශ්‍ය මේ අනුසෝතගාමී එකේ මේ විභජ්‍යවාදීත්වය නෙවෙයි පටිසෝතගාමී වර්ගයේ. ඒ නිසා දැන් ඔන්න ආයතන ටික මේ වෙලාවේ අපිට නුවණක් එනවා. අපි දර්ශනයටපත් වෙනවා. මේ දැන් ඇහැට රූපයක් ගැටෙන නිසායි ගැටුණා. ඒක දැනගත්තා. ඒ වෙලෙම විඥාන නිරෝධයි. විඥානේ හේතු ප්‍රත්‍යය කියලා දකිනවා. නේද? එතකොට මේ විඥාන හයම හේතු ප්‍රත්‍ය නම් මෞකසේ පහළ වෙන විඥාන හය කුමක්ද? විතරක් ඇතුළේ ඉන්න කුකුලට පේන්න දේ මොකද්ද? මෞකසේ දියරැක්කන් වල ඉන්න ඒ හැදෙන ඒ සත්‍යයට එතන තියෙන්නේ මොකද්ද? කියන එක අපි හොයා ගන්න ඕනේ. අන්න බලනකොට එතන ඉන්න සතාගේ ඇහැට රූප පේන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒක දැන් නිවනට බණ කියනවා කියන්නේ. විරාගයට හිතනවා කියන්නේ ඒකයි. ඒක නිරෝධයට හිතනවා කියන්නේ ඒකයි. නිරෝධයට විරාගයට නිවනට කියන බණ ටික වෙනයි. තේරෙනවද? මම ඔතන අභිධර්මයට අනුව නොදකින්නවා නෙවෙයි. දකින්නවා. මම ඒ පැත්ත කතා කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ පැත්ත කතා කරන්න මම කැමැත්තක් නැහැ. කතා කරොත් මේ සෝවාන් ඵලයට ලබන්න තියෙන එකේ නැති වෙලා යාවි. ඒකයි වෙන්නේ. ඉතින් අන්න එහෙම අපි නුවණින් දකිනකොට අපේ ජාතිය නිරෝධයට බලනවා. තේරුණාද? එතකොට එතනත් නිරෝධයක් පේනවා. දැන් මේ වර්තමානයේ නිරෝධයක් පේනවා. නේද? වර්තමානයේ නිරෝධයක් පේනවා කියන්නේ හැම තැනම නිරෝධයක් තිබිලා තියෙනවා. මේ නිරෝධයට විරාගයට අනුව යමක් මේ යම් කෙනෙක් නෝන මෙහෙවනවා නම් ඒක අපි නිර්මාණය කරන එකක් නෙවෙයි. ඇහි ඇත්ත ස්වභාවය ඕක තමයි. හටගෙන නිරුද්ධ වෙන එක. යමක් දැන් මෞකසේ එහෙම හටගෙන නිරුද්ධ වෙන්නත් නැහැ. නේද? අන්න අපි නිරෝධයටම දකිනවා. පෙර ඉඳලා ආවෙත් නැහැ. තේද? පෙර ඉඳලා ඇවිල්ලත් නැහැ. දැන් මෞකසේ දරුවෙක් ඉන්නවා කියන එක අපේ චිත්තයක් නේ. නේද? චිත්තයක්. අපි යම් ස්කෑනර් කරලා බැලුවොත් කුසේ දරුවෙක් ඉන්න බව පේන එක පේන්නේ ඇහැටනේ. ඒකට ඒ ඇහැට දැක්කාම ඒ පේන දේ නිට්ටයයි කියලා ගත්තොත් නේද? එහෙම දෙයක් තියෙනවා අපිට කියලා ගත්තොත් ඔන්න එයා නිරෝධයට විරාගයට නිවනට බලන එකක් නෙමෙයි එතකොට. එතකොට දරුවෙක් ඉන්නවා කුසේ කියන අදහසට යනවා. ගිහිලා ඇතකින් දෘෂ්ටියකට යනවා. ගිහිලා ඒකට කොටු වෙනවා යා. නේද? මේ අපි දැක්කොත් දරුවෙ ඉන්න කුසේ පෙන්වන දරුවෙන් නෙවෙයි මේ තියෙන්නේ. මේ ඇහැට රූපයක් ගැටීම නිසා දැන ගැනීමක් ඇති වුණා නේද? දැනගත්තේ එතනම නිරෝධ වෙන ධර්මයක්. නේද? කියලා මෙවැනි නෝනකට 100කට ආවොත් අපි ආයතන 6 ආරම්භය. නේද? කුසේ දරුවෙක් ඉන්නවා කියන එක මගේ ක්ෂණයක් පවතින නැති හුදු සංකල්පයක් විතරයි. ඒ සංකල්පය ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා. දැන් ඇහැට පේනවා
අපි ගමු ප්‍රසාදයයි වර්ණ රූපයයි විඥානයයි. දැනගැනීම කියන්නේ විඥානය. මේ තුන් දෙනාගේ එකතුව නිසා අපිට අර මොනිටර් එකේ යමක් පේනවා. හරිද? ඒ පේන දෙයට විඳලා හඳුනගෙන නමක් දැම්මා දරුවෙක් කියලා. නේද? මේ නාම රූප ප්‍රත්‍යේ දැනගැනීමක් තියෙනවා බඩේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තමයි ඉන්නේ. පංච උපාදානස්කතම. ඒ නිසා මම තණ්හා කරනවා ඒකට. තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. පංච උපාදානස්කන්ධය හැදෙන්න අපිට බණ කියන්න බෑ. නේද? යම් ආරි ධර්මයක් දේශනා කරනවා නම් පංච උපාදානස්කන්ධය උපදින්න නැති විදිහට බණ කියන්න ඕන. අභිධර්මයේ කියලා දෙයක් නොතියනවනේ ශක්තියක් අභිධර්මයේ. සමුත්සාපිර මම දන්නවා. මම අභිධර්මයේ හිටපු ගමන් බලනවා කියන්නේ. ඒක ලෝකේ ප්‍රශ්න එනවනේ. හාමුදුරු කියනවා මේ කුසීන දරුවට විඥානයක් නැහැ කියලා. මහනිදාන සූත්‍රයේ තියෙන කුසීන දරුවට විඥානයක් තියෙනවා කියලා. මොකද්ද මේකේ අරුත්? නේද? ඉතින් මේවා ආදිසියේ දෘෂ්ටි සාපේක්ෂව වුත් ඒ විදිහට උත්තර දෙන්න එපා. ඒ නිසා මට පැහැදිලිව පුළුවන් වෙන්න ඕන මෙන්න නිවන් පැත්ත මෙන්න අනුසෝතගාමි. නැවත උපදින පැත්ත. අනුසෝතගාම මාර්ගයේ හැමතිස්සෙම තියෙන්නේ පෙර ඉඳලා එනවා අනාගතයකට යනවා වර්තමානයේ පවතිනවා. ඔය කතාව නේද? ඒක මිත්‍යා දෘෂ්ටි පැත්ත. ඉතින් මේ ගැටේ ලියා ගන්න අපිට අභිධර්මයේ උපකාර වෙනවා. එතකොට සම්මුතියෙන් ඇහුවොත් මෙහෙම දෙයක් තියෙනවා මෙයා අහුවෙලා ඉන්නේ මෙතනට. නේද? ඒ නිසා යාට දෙන්න ඕනේ අපි කියලා දෙන්නේ නිරෝධයේ පැත්ත. ඒ නිසා කෙනෙක්ගේ දෘෂ්ටියට සාපේක්ෂව අපිට බණ කියන්න බෑ. නේද? බුදුහාමුදුරුගේ ඇත්තොන්ට අක්කත් මේ පුහුදුන් ස්වයංනාන්ලටත් අභිධර්ම දේශනා කළේ නෑනේ බුදුරජාණන් වහන්සේ. සාරිපුත්ත හාමුදුරුවෝ. ඒක සාරිපුත්ත හාමුදුරුවන්ට තේරෙන මට්ටමේ නේද? ඒක පෙරලා සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරා. පෙරනකොට නේ තේරෙන මට්ටමට ගිහිල්ලා. ඒක මම කියන්නේ. එන්නේ ඔය ටික එකතු වෙනවා නෙමෙයි. නේද? ඉතින් මේ ඒ වගේ මේ බුදුවරු සාරිපුත්ත හාමුදුරුවෝ තව කෙනෙකුට කියනකොට තව කෙනෙකුට හිතා ගන්නකො කොහොමද වෙන්නේ කියලා. කොහොම පෙරලා යනකොට මේක පෙරනවා. ඉතින් දැන් අවුරුදු 2500 ගානක් පෙරනවා. මේ අභිධර්මයේ විවිධ දහම් කාරණා. මේවා පෙරපෙරි යනකොට නේද? මේ අපි දන්නේම නැහැ. අපි නියමාර්ථයේ වැහිලා ගිහිල්ලා. අපි අභිධර්මයට කොටු වෙලා ලෝකෝත්තර දර්ශනේ වහ ගන්නවා. අභිධර්මයේ හොඳයි. සෝවාන් ඵලයක්වත් තියෙන කෙනෙකුට. ඒ නිසා අපි සොයන්න ඕන ලෝකෝත්තර සිත් 8 ගැනයි. දුක මොකද්ද? ඔය ඔක්කොම දුක. මේ දුක කියන්නේ අපි මුලා වෙලා නිසා. මුලාවක්. නේද? ඒ දුකට හේතුව තණ්හාව. නේද? මේක නිරෝධ කරන්න පුළුවන්. මේක නිරෝධ කරන මාර්ගය බලන්න. නිරෝධ මාර්ගයට එනකොට නිරෝධයට විරාගයට නිවනට අනුව තමයි බලන්නේ. ඉතින් කාරණා දෙකක් ලෞකික පැත්තෙන් තියෙනවා. නේද? අභිධර්ම පැත්තෙන් පෙන්වන්න පුළුවන්. ඒ සිතක් ගැන සිතුවිලි ගැනමයි කතා කරන්නේ. ඉතින් මේක හිමින් මේ ලියා ගන්න ඕන දෙයක්. ඒ නිසා ලෝකෝත්තර දර්ශනය ගැන ලෝකෝත්තර දර්ශනය යා යුතුයි. ලෞකික ධර්ම වලින් යනවා ලෞකික ධර්ම වලින් යා යුතුයි. ඒ යනකොට අපි වර්තමානයේ අපිට මේ ඇහැ උපදින්නේ හේතු තුනක් නිසා නම් අපි බලනවා මව් කුසේ ඉන්න දරුවට ඇහැ උපදින්නේ හේතු තුනක් නිසාද කියලා බලනවා. නැති බව දකිනවා. මෙහෙන් බලනකොට වර්තමානයට අනුව එතන එහෙම සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා අපිට එහෙම පනවන්න බෑ. අපිට සාපේක්ෂව අපි වර්තමානයේ අපව අවබෝධ කරගෙන ඉන්න ඕන. එතකොටයි පුළුවන් අපිට මේක තෝරගන්න. නැත්නම් මේක තෝරන්න කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. අමාරු වෙනවා. ඉතින් මේ වර්තමානයේ මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද? කවුද මම කියන්නේ? මේ ප්‍රශ්නට උත්තර මේ කරගෙන දැන් අපි සෑහෙන බණ දහම් කතා කරලා තියෙනවා.
ඒ අනුව මේ ලෝකෝත්තර දර්ශනය මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා එකපාරට කවුරක්වත් තමන් දර්ශනයකින් යුතුව මෞකස ගැන තීරණයක් ගන්න වර්තමාන දර්ශනයක යුතුව තමන් ගැන ඇත්තටම මගේ ඇහැ සත්‍යවාද ඇහැ උපදිනවාද? එතකොට ඇහැ තියෙන එකක්ද? බුදුහාමුදුරුවෝ ඇහැ නිත්‍ය සංඥාන් පනෝපිය කරනවේ. ඇහැ කියන්නේ අනිත්‍ය සංඥාවක් නේද? මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා. ඇහැ තියෙන තැන පනවන්න බෑ හැම. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා මේක වෙන්න බෑනේ ඈ. ජාතම්ම සූත්‍රය වගේ නේද? ඒක සූත්‍ර වල පෙන්නනවා නිවන් දකින්න තියෙන දහම. ඒ අනුව නෝනින් කල්පනා කරලා බලන්න ඕන. මේකට අභිධර්මයේ ගාව ගන්න එපා කියලා මම කියන්නේ. කාමාවචර රූපාවචර අරූපාවචර කාමාවචර ලෝක කෙනෙක් කොහොමද රූපාවචර ලෝකයට යන්නේ? ඒකින් කෙනෙක් කොහොමද අරූපාවචර ලෝකයට යන්නේ? නේද? ඒක අරූපාවචර ලෝක කෙනෙක් එතන මිදලා කොහොමද අප කාමාවචර ලෝකයට එන්නේ? නේද? ඒකලස් කාමාවචර භූමියක් තියෙනවා. ඕක තමයි අභිධර්මයේ කියන්නේ. ඒකත් හේතුප්‍රත්‍ය න්‍යාය ධර්මයක්. සත්‍ය පුද්ගලෙක් යනවා එනවා එහෙම නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ලෞකික ලෝකෝත්තර ධර්මය අපි මතු කරගන්න දක්ෂ වෙනවා. ඇයට රූප පෙයිලා නැති බව අපි හොඳට දැක ගන්නවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මේ අර කර්ම විස්තර ගැන තියෙන ආකාර හතරක් තියෙනවා. ඒ හතර ඉගෙනගෙන තමන්ට පුළුවන් විශ්ය කරගන්න. දැක ගන්න පුළුවන් නෝන ඒ අභිධර්මයටම අනුව කල්පනා කරනකොට මේ පෙර ඉඳලා ආවා ඒ කතන්දර ටික තියෙනවා. මේ දැන් ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න අරගෙන නිරුද්ධ වෙනවා නම් නේද? ඒක ජනක කර්මයක්. මොකක්ද ඒ කර්මය? අපරාපරමේ දිට්ඨ ධම්ම වේදිනේද? මොහොරදායිති. නේද? ඒක ආසන්න කර්මයක්. මොනවාද ඒ කර්ම? ඔයකට අතයි නැහැ. මේ දැන් හේතු නිසා හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. දැන් දිට්ඨ ධම්ම වේදිනේ ප්‍රතිඵලයක් වෙන්න අපිට දැන් ශාලා උදේ පින්ඩපාත යනකොට බුදුරජාණන් වහන්සේට අග්ගලගිරි තුන පූජා කරන්නේ. හවස වෙනකොට ඒ පින හේතු කරගෙන ආන්ද මේ පින හේතු කරගෙන අද හවස වෙනකොට ඇය මේ රටේ අගමහිෂී බවට පත් වෙනවා කියනවා. දැන් එතකොට ඒ කර්මයේ තියෙන දෙයක් කියලානේ. අන්න ඒකයි මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයට විතරයි කියන්නේ. ඇය හටගෙන මේ වෙලේ නිරුද්ධ වෙනවා නම් ආයතන 6 විඥාන 6 ඒ වෙලේ හටගෙන නිරුද්ධ වෙනවා නම් නේද? හවසට අගමැතිය වෙන්න බෑ. පුළුවන්ද? ඒකෙන් මිදෙනවා යා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ හොඳ සිහියෙන් අහන්න ඕන. සිහියෙන් මේක කල්පනා කරන්න ඕන. අසිහිය තියෙන කෙනෙකුට මේක ලියන්න බෑ අමාරුයි. තනි වෙච්ච ජීවිත වෙන්න ඕන. භ්‍රමචර්ය ජීවිතයක් වෙන්න ඕන. හොඳ නිදහස තියෙන විවේකයේ තියෙන චරිතයක් වෙන්න ඕන. ඒ නිසා මේ නැතුව නම් මේ කරන්න බෑ. අභිධර්මයේ කියන අපේ කාමාවචර සිත්වල ගැඹුරු පැත්තක්. යාර මෞකසේ දවි කොහොමද උපදින්නේ? නේද? හැබැයි ඒකට ගහගන්න එපා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන මේ ඇස කන එතෙන්ට අමුණන්න එපා. එතෙන්ට අමුණනවා නම් ඒක ලෝකෝත්තර දර්ශනය. හොඳද? එතකොට එතනින් ඔප් වෙනවා එහෙම ධර්මයක් එතන නැති බව. ඒකටයි එන් හම්බෙන්නේ. එහෙම එකක් එතන පවතින්නේ නැහැ. එතකොට දැන් සම්මුතියට අනුව නේද? පිළිසිඳ ගැනීමක් සිදු වුණා කියන්නේ විඥානපච්ච නාම රූපං කියන ධර්මයමයි කියනවා. ඒක අවිද්‍යාසගත පටිසම්පාදය. එහෙම පුත් වෙනවා. හැබැයි එතන ඇස කනනාසයෙන් පනවන්න බෑ.
විඥානපච්ච නාම රූපං කියන ඒ ಜಾති එතනින් පෙන්වනවා. පටිසම්පද ಜಾතිය දැන් දෙකකින් පෙන්වනවා. විඥානපච්ච නාම රූපං කියන තැනුත් ಜಾතිය පෙන්වනවා. හොඳද? උපාදානපච්ච භව කියන තැනුත් ಜಾතිය පෙන්වනවා. ඒක භවපච්ච ಜಾති කියන තැනුත් ಜಾතියක් තියෙනවා. මම දකින්නේ ಜಾතිය කියන එක අවිද්‍යාපච්ච සංකාරිකුවත් ಜಾතිය, සංකාරපච්ච විඥානිකුවත් ಜಾතිය. ಜಾතිය 12 ආකාරකින් පවතිනවා කියත මට පේනවා. ඉතින් අභිධර්ම ගුරුවරු විනිශ්චය කරලා තියෙනවා විඥානපච්ච නාම රූපං කියන්නේ ඉපදීම ගැන කතා කරන තැන. ඒ වගේම භවපච්ච ಜಾති කියන තැනත් ඉපදීම කතා කරන තැන. එතකොට මේ තැන් දෙකෙන් මවකුසේ දරුවා උපදිනවා කියන කතාවට කොයි එකද ආйти? මේ දෙකෙන් කොයි එකද යන්නේ? කියන එක තමයි සාගම. ඉතින් හරි සංකීර්ණ ප්‍රශ්න මේවා. ඔව්. මේ ඒකානේ චන්දිවිමල සෝනාන්සෙත් ඔබව කතා කරනවා. එනේ උපැත්තිය මෙහෙම තැන් දෙකකින් පෙන්නනවා කියලා. හැබැයි විස්තර නැහැ. නිරුත්තයි. ඒවා නුවණ වඩන අය මේකේ බැසගෙන ඉන්න ඇයට හම්බෙන ධර්ම. අතසින් අපි යන්නේ මේ જાතියෙන් මිදෙන්නනේ. බුදුදහම කියන්නේ ඒකයි. අපි જાතියේ ඉපදීම නැති කරන්න අපිට ඕනේ. මේ ඇහි ඉපදීම නැති කරන්න ඕන. ඒ හින්දා අපි කෙටි තැනක් දෙන්නේ ලොකු විස්තරයක් තියෙන කෙටි තැනක් දෙනවා. මේ පේනවාද හිතනවාද කියලා බලන්න කියලා. පේilla නැහැ. අපි හිතන බවක් තියෙනවා. ඇහිලා නැහැ. සද්දයක් කියලා හිතන බවක් තියෙනවා. ඉතින් ওই ටික දෙනවා. ඔහොම දෙනකොට එයා සිතේම සිහි පිටවන්න පටන් ගන්නවා. අන්න සංකාර හඳුනා ගන්නවා. මනාව සංකාර හඳුනන සංකාර සිහි පවත්වනවා. අන්න සබ්බේ සංඛාරා අනිත්‍යති යදා පඤ්ඤාය පස්සති. අතනිබ්බි දුක්ඛේ සමග්ගෝ සුත්ති අන්න මාර්ගයක් පෙන්වනවා. බුදුරණාහි. බුදුහාමුදුරුවෝ මාර්ගයක් පෙන්වනවා සබ්බේ සංඛාරා අනිත්‍යති. සියලු සංස්කාර අනිත්‍ය ධර්ම හැටියට මේ දකින්න කියනවා. යථාභූත ඥානෙ. යදා පඤ්ඤාය පස්සති. යථාභූත ඥානෙ පස්සති කියන්නේ දකින්න කියනවා. එදාට අතනිබ්බි දුක්ඛේ දුකින් මිදෙනවා. මොකද්ද දුක? අර මං කර්ම ගැන ටිකක් මවකුසේ මම අනුපිළිවෙල කතා කරන්නේ නැහැ දැන්. හොඳද? එහෙම එකක් කියදිනවා. මවකුසේ පෙර කරපු එක්ක තේරෙන භාෂාවෙන් කිව්වොත් පෙර කරපු කර්මයක් එතෙන්ට එනවා. නේද? වර්තමානයේ කර්මයක් නැති නිසා මේ කර්මයෙන් විසින් ගැලවිලා ඉන්න හම්බෙන්නේ නැහැ කියන්නේ ඒකනේ. වර්තමානයාගේ ඇහැට කන්ට නාසයට දිවසයිට මනුස්ස ලෝකයට අනුව සකස් වෙච්ච මනුස්සකුත් නැති නිසා නේද? කුසේ ඇතුලේ ඉන්න දරුවෙකුට නේද? පෙර කරන ලද කුසල්ල අකුසලයක් චිත්තයක් එතෙන්ට ඇවිල්ලා නේද? එයා නැවත උපදිනවා. ඒ කියන්නේ කර්මයට අනුව කුසේ ඉන්න දරුවෙක් නැති කිරීම මහා අකුසලයක් නේ. මහා අකුසල කර්මයක්. නේද? නිරේට වැටෙන්න පුළුවන් කර්මයක්. ඉතින් ඒ මොකද අර අපි අවබෝධයෙන් අර කර්ම හතර අහෝසි කළොත් හරියට හරි නිරෝධය පැත්තට බලන්න ඕනේ. සියලු කර්මෙන් අපි මිදෙනවා. ඒව නැති වෙලා යනවා. ඉතින් කර්මය බොහොම ගැඹුරු දෙයක්. ගොඩක් දුරට අපි කතා නොකළ යුතුයක්. අපි දර්ශන පැත්තෙන්මයි කතා කරන්නේ. එතකොට තමයි ඔන්න ඔය මේ දැන් ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ කන නාසය දිව ශරීරය මනස මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් කොහර කර්ම නේ දැන් ලෝකෝත්තර දර්ශනයේ ආත්මස වෙනස් නේ ගින්න කටගත්තොත් කුමක් හේතු කරගෙන හටගන්නේද වියලිදර වියලි තන ඒ ගින්න නිවෙන්නේ කුමක් හේතු කරගෙන වියලිදර වියලි තන නැති නිසා ගින්න නිවෙනවා නිවිච්ච ගින්න කොහෙට ගියේද කිසි දිශාවට නොගියෙමි. කො දැන් අපි ධර්මයේ. කො කර්ම ටික. කො මෞකුසින්ද දරුවා ආපහු උපදින්න තියෙන කර්මයක්. ඔය දුන්නේ උපමාවක්. අන්න ලෝකෝත්තර දර්ශනේ හාත්පස වෙනසකට වැඩිය. කො දිට්ඨ ධම්මේ තියෙන කර්ම. කො අපරාවේදී කර්ම උතන්ට එකක් අපැනෙන්නේ කිසි දිශාවකට නොගියෙමි. ප්‍රත්‍ය නැති නිසා නිවිලා කියෙමි. නේද බලන්න
මුළු අභිධර්මයේම නිරෝධ කළා දානවා. ඔතනින්. අන්න ඒකයි ලෝකෝත්තර දර්ශනයේ පැත්තේ යනවා නම් ඒක හම්බ වෙනවා. අභිධර්මයේ ලෝකෝත්තර පැත්තේ දෙකම අමුණගෙන යනවා නම් කවදාක නිවන් දැකලා නම් අමාරයි. මොකද මේ පින්වතික්ගේ නම් බුද්ධියට ශක්තිමත් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම ලෝකෝත්තර දර්ශනය සොයා ගන්න. අභිධර්මයේ පසුපස යන්න දෙපා කියලා මට කියන්නේ. ඒක මේකල යම් තැනකට ඇවිල්ලා බලන්න අන්න අනුසෝතගාමී පටිසෝතගාමී කියපු එකේ ක්‍රමේ තේරෙනවා. පටිසෝතගාම මාර්ගයේ මෞකුසේ දරුවෙක් නැවත උපදිනවා කියන සංකල්පයක් එන්නේ නැහැ. නිරෝධයට යනවා. අනුසෝතගාමී මාර්ගයේදී ඒ දරුවා එතන පෙර ඉඳලා ආපු දරුවේ ඒ දරුවා නැතිකොලත අකුසලයක් තියෙනවා. ඒ දරුවා මරණත් උපදිනවා. පෙර සංසාර කරපු කර්මයක් හේතු වෙලා නැවත උපදිනවා යා. කවදාකවත් මේ කර්ම වලින් ගැලවිලා ඉන්න බෑ. මේ කර්ම විනිශ්චයක්. ඉතින් ඒක නිසා මේ අනුසතගාමී පටිසෝතගාමී කියන එක හරියට නොදන්නා කම්සා මිනිස්සු මේක පැටලෙනවා. අභිධර්මයේ ඉගෙන ගත්ත කෙනෙක් කියයි අනිවාර්යෙන් මේ හත්ය උපදිනවා. පෙර ඉඳලා තමයි මම කුසට ආවේ. අපි මේ දැන් ඇහි නිරෝධයක් දකින්න නම් මේ ආයතන හයේ නිරෝධයක් දකින්න නම් මේ දැන් මව කුසේ ඉඳන්ම දකින්න ඕන. මරමන්තිකට යනකම් මේ එක තැනකවත් එකක පැවිදිලා නැති බව. දැන් මේ ඇහැට රූපයක් පෙනීම නිසා විඥානය හටගෙන මේ දැන් හටගෙන නිරුද්ධ වුණා නම් නේද? මේ දැන් මට මේ රූප පේන්නේ නැහැ. සසරේ කවදාකවත් තිබිලා තියනවද? සසරේ කවදාකවත් තිබිලා නැහැ. නේද? ඉදිරියේදී කවදා හරි මේ ඇහැ යයිද පරම්පරාවක් වෙන්නේ නැහැ. ඇයි? මේ දැන් ඇහැට රූපයක් පෙනීම නිසා මේ දැන් ඒ විඥානේ හටගෙන මේ දැන් නිරෝධ වෙන නිසා. අනන්ත ජාති සසරේ ඒ ඇහැ තිබුණා කියන න්‍යාය එහෙන් පිටින්ම දෘෂ්ටිය කැඩෙනවා. තේරුණාද? එතකොට එයාට සසරක් නැති වෙලා යනවා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන ඇහි නිරෝධය දැක්කෝ. එතකොට අනාගතයට යන්න තියනවා නම් අනන්ත ජාති සසර. පරත්තරක් නොපෙන සසරකට වැටෙන්න තියනවා. ඒක උත් මිදෙනවා. ඇයි මේ ඇහැ මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් යන්නේ නැහැනේ. අර ගිනිගොඩ වගේ. නිවිච්ච ගිනිගොඩ කොයි දිශාවද ගියේද? නේද? කොහකට නොගියෙමි. ප්‍රත්‍ය නැති නිසා එතරම් නිරෝධ වුණා. ඉතින් මේක පෙර ඉඳලා ඇවිල්ලත් නැහැ. නේද? මේක මේ කොහටවත් ගියෙත් නැහැ. මේ අකාලික ධර්මයකට ආවොත් අපිට මේ ප්‍රශ්නේ විසඳෙනවා. අභිධර්මයේ ඔක්කොම කැලේ යන්න ඕන. අනුසෝතගාම මාර්ගයෙන් සාමුලින් මිදෙන්න ඕන. මව්කුසේ දරුවා උපදිනවා කියන කතාවෙන් ගැලවෙන්න ඕන. මේ දර්ශනේ දැක්කෝ. ඒ නිසා දර්ශනේ යම් කවුරු හරි කියනවා නම් ඉපදීමක් නැහැ කියලා. දැන් මේක දැක්කොත් එයා කියයිද චක්කු ඥානෙ අප උපදී කියලා? කියන්න බෑ. වෙන්නේ නැහැ. මේ නිරෝධය දැක්කොත්. ඉතින් අන්න ඒ නිසා මේ නිරෝධය නොදක ගිය ජීවිතේ කියන්නේ සම්මුතිය සාපේක්ෂව අභිධර්මයේ සාපේක්ෂව ගිය ජීවිතේ කවුරු හරි අවසන් මොහොතේ මේ නිරෝධය නොදක අවසන් මොහොතේ චුතිපත්සන්දියක් ඇති වුණොත් එයා මෞකසකට එනවා. එයා පිටරයකට යනවා. එයා පණුවෙක් වෙනවා. අණ්ඩජ ජලාවුජ ඕපාතික මේ උපැත්ති වලට යනවා එයා. මේ නිරෝධය නොදකින නිසා. ඉතින් එයාට ඇහැ නිත්‍ය වෙලා, කන නිත්‍ය වෙලා. එනිසා මේ අනුසෝතගාම මාර්ගයයි පටිසෝතගාම මාර්ගයයි හොඳ සිහියෙන් යුතුව මේ කරන්න. මේ දෙක මේ අනුසෝතගාම මාර්ගයේ පටිසෝතගාම මාර්ගයට දාගන්නත් එපා. පටිසෝතගාම මාර්ගය අනුසෝතගාම මාර්ගයට දාගන්නත් එපා. මේ දෙක දෙකක්මයි. ඉතින් මේ ඒක නිසා මේ පෙර ඉඳලා එන කතා මෞගසේ සත්‍ය උපදිනවා කිව්වොත් නේද? අකාලික නෑනේ ධර්මයේ. අභිධර්මයේ කියන්නේ අකාලික ධර්මයක් නෙමෙයි. කාලෙට අයිති එක.
අභිධර්මය කියන්නේ. කර්මය කියන්නේ කාලයට අයිති එකක්. අකාලික ධර්මයක් නෙවෙයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න අකාලික ධර්මයේ කුමක්ද? ඒ කියන්නේ අනාගතයට අතීතයට අයිති නැති ධර්මය කුමක්ද? වර්තමානයේ පවතින නැති ධර්මය මොකක්ද? බුදුහාමුදුර පැහැදිලිවම කියනවානේ නේද? අනාගතයට නොයන්න, අතීතයට නොයන්න, අනාගතයට නොයන්න, වර්තමානයේ නොතර වෙන්න කියලා. මේ දර්ශනේ පහළ වෙනකොට වර්තමානයේ තැවරෙන්නේ නැහැ යා. නොතර වී ඉන්නව නෙවෙයි. තැවරෙන්න හේතු නැහැ. අභිධර්මයක් නැහැ. ජනක කර්ම නැහැ. එහෙම ධර්මයක් නැහැ. ආචින කර්ම, පිට කර්ම, උපඝාත කර්ම මේව නැහැ. මේ දර්ශනීය ආයතනයන්ගේ මනා දර්ශනය ඇති වුණොත් එයා ওই සියලු ධර්මතාවලින් මිදෙනවා. ඒ නිසා මේ අකාලික සහ කාලයට අයිති ධර්මය කුමක්ද කියලා හොඳට අපි තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. මේ එහෙම නැති වුණොත් අපිට මේ ගමන යන්න බැරි වෙයි. අපිට නිවන අතහැරෙවි. ඒක තමයි වෙන්නේ. ඒ නිසා අභිධර්මයක් බුද්ධ දේශනාවක්මයි. ඒක පිළිගත යුතුයි. ඒ කතා කළේ ලෞකික ලෝකයට අනුව. ලෝක විදූ කියන්නේ ඒකයි. ලෝකෝත්තර පැත්තත් කතා කරනවා, ලෞකික පැත්තත් කතා කළා. ලෞකික ලෝකේ සම්මුතියුත් කතා කරනවා නේද? ඒකෙම අවිද්‍යාසගත හේතුඵල න්‍යායත් කතා කරනවා. කර්මය ගැන කතා කරනවා නේද? ඒ වගේම මේ ලෝකෝත්තර දර්ශනයත් කතා කරනවා. මේ ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්තම ඉතා ගැඹුරින්ම දේශනා කරන නිසා නේද? ලෝක විදූ කියලා කියනවා බුදුරජාණන් වහන්සේට. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මේ ලෝක විදූ ධර්මය මේ ධර්මයෙන් ලෝකෝත්තර පැත්ත හොයාගන්න ඒ පැත්තට මහන්සි වෙන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ නිසා අපි මේ නිවන් දකින්න කියලා අභිධර්මයේ ඉස්සලාම ඉගෙන ගන්න කිව්වොත් අපිට වර්ධින්න පුළුවන්. මේක සූත්‍රාන්තර ඉගෙන ගන්නට මේ අපි කරන්න ඕන ඉස්සලාම මෙන්න මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු යම් කවුරු හරි ඉන්නවනම් අන්න එතෙන්ට කියලා මේක අසා දැනගන්න ඕන. එයා තමයි මේ කාලයට අයිති නැති ධර්මයක් වෙන් කළා පෙන්වන්නේ යා. ඒ වෙන්කිල්ල පෙන්වීමෙන් ඔයත් සොයන්නේ අකාලික ධමන්න. ඒක තේරුම් අරගෙන ඔයගලන් අකාලික ධර්මය ගැනම සොයනවා, නෝනින් බලනවා, ඒ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහනවා. කාලික ධර්මයක් ගැන ඔයගලන් කතා කරන්න යන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක නැවත ඉපදීමට හේතුවක්. ඒක දෘෂ්ටියට හේතුවක්. අපිට මේකෙන් මිදිලා මේ ඉතින් අර සත්‍ය නැවත උපදිනවා. මේක ඇවිල්ලා ලෞකික සම්මාදිට්ඨිය. ඒක අම්මා තාත්තා ඉන්නවා සත්‍ය නැවත උපදිනවා පෙර ඉඳලා එනවා. එහෙම එක්කෙනෙක් එන්නේ නැහැ. එහෙම එකක් නැහැ. අම්මා නැහැ, තාත්තා නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ නිසා අරක ලෞකික සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය දැන්වදාම කිව්වේ ඒකයි. අභිධර්මයේ ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර දර්ශනය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. දැන් අපිට ඕන අභිධර්මයට අනුව අපි දකින මේ හේතුඵල න්‍යාය අපි මේ සසර වටකට හවු වෙලා නේද? මේක නිරෝධ කරන්න. ඒක අභිධර්මයේ දන්නවා. මේකෙන් මේ අභිධර්මයේ වූ මෞකසක උපදින එක මේකෙන් ගැලවෙන්න අපිට ලෝකෝත්තර දර්ශනය අවශ්‍යයි. අන්න ඒකට අවශ්‍ය සූත්‍රාන්ත කියවලා ඒ දහම් කියවලා අපි මේක මතු කරගෙන ලෝකෝත්තර පැත්තම යනවා අපි. ඒක තමයි කරන්න ඕන. ඉතින් අන්න ඒක නිසා දැන් මේ වර්තමානයේ ඕගලන් තුල සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කිව්වොත් නේද? සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කිව්වොත් මේ ඒක ලෞකික සම්මාදිට්ඨියක්. ඕගලන්ට අම්මා තාත්තා ඉන්නවා කිව්වොත් ලෞකික සම්මාදිට්ඨියක්. ඕගලන් මේ බණ ඇසීමෙන් ඕගලන්ට මේ පුණ්‍ය ශක්තියක් එකතු වෙනවා. මේ ධර්මය ඔයගොල්ලන් වඩලා ලෝකෝත්තර පැත්ත වටහා ගත්තොත් ඒ පුණ්‍ය ශක්තිය අහෝසි කර්මයක් වෙනවා. ප්‍රතිසන්දි නැහැ ඒකෙන්. ඉතින් ඒක අහෝසි ධර්මයක් වෙනවා. කර්මය අහෝසි.
ඕගොල්ලන් මේක වඩන්න නැත්නම් දැනුම් සම්භාරයක් විතර නම් තියෙන ඕගොල්ලන්ග. දර්ශනේ නැත්නම් ඕගොල්ලන් නැවත උපදිනවා. සංසාරික අවධාරේ ඕගොල්ලන්ට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න අද මේ අහන ධර්මය උපකාරී වේවි. මොකද අපි දන්නවා මෞකුසෙන්න දරුවට වර්තමාන චිත්තයක් නැති වුණාට උපදින්න අතීත චිත්තය මේට කල්ප 30 40කට හරි වෙච්ච දෙයක් හරි එතෙන්ට පැමිණිලා එයාගේ ප්‍රතිසන්දිය ඇති කරන නිසා මේ කාටවත් පේන්නේ නැති ගැඹුරු න්‍යායක්. ඒ නිසා ඔයගොල්ලෝ මේ අහන ධර්මය නැති වෙලා නෙමෙයි. මේ Nirodha නොදකින්න තා ඒක සාක්ෂිය පවතින ඕගොල්ලන් තුළ. කෙනෙක් තුළ පවතින කන් නෙවෙයි හේතුප්‍රත්‍යයෙන් පවතින න්‍යායක් ඒක. ඒ ගැන ගොඩක් ඕගොල්ලන්ට අපිට කතා කරන්න බෑ. ඒක නිසා කතා කරන්න වචනක් නැහැ. අපිට මේ වගේ දැනුම් දීමක් විතරයි කරන්න තියෙන්නේ. අපි සොයන්න ඕන මේ ජීවිතේ જાතිය නැති කරන එකක්. නේද? ඉතින් මේ සක්කාය දෘෂ්ටි දුරු කරන්න. මේ වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය දුරු කරන්න. නේද? දෙවිගොල්ලෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, මේ මනුෂ්‍ය ලෝකේ සතර අපායක් තියෙනවා, ඒවයි දුක් විඳින සත්වයෝ ඉන්නවා. දිවි ලෝක ඉන්නවා පින් කරපු අය, බ්‍රහ්ම ලෝක ඉන්නවා භාවනා කරපු අය, මනුෂ්‍ය ලෝක ඉන්නවා පින්පව් දෙකම කරපු අය. මේ සතර අපාය ඉන්නවා පව් විතරක් කරපු අය. මේ විදිහට විවිධාකාරයෙන් මේ ලෝකවල හඳුන්වනවා. ඉතින් මෙන්න මේක අපිට මේ දෘෂ්ටිය නැති කරගන්න ඕන. අපිට මේවා සකස් වුනේ මේ දැන් හටගෙන නිරුද්ධ වෙන ඇහැ නොදැක්ක නිසා. මේ Nirodha නොදැක්ක නිසා අපි තුල ඒ පංච උපාස්කන්ධය හටගත්තා. ඇහි Nirodha හම්බුනේ නැති ඉඳයි පංච උපාස්කන්ධයක් හටගත්තේ. මේ දැන් ඇහැ හටගෙන නිරුද්ධ වුණා නම් කෝ වේදනා සංඥා සංඛාර හේතු නැතුව ඵලයක් එන්නේ නැහැ කවදාවත්. වේදනා සංඥා සංඛාර නැත්තම් කෝ තණ්හා මාන දිට්ඨිය ප්‍රපංචකෝ ප්‍රපංචන්නේ මේ දැන් ඇය හටගෙන නිරුද්ධ වෙනවා නේද? ඒ Nirodha හරියට දැක්කෝ එයාට වේදනා සංඥා සංඛාර සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යාළඟ අபிසංස්කරණයක් නැහැ නේද? මේ ස්කන්ධ මායාවෙන් ගැලවෙනවා යා නේද? මේ දැන් ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා නම් එයා දකින්න වේදනා සංඥා සංකාර සකස් වෙන්නේ නැති බව. නේද? ඒක තණ්හාමාන දිට්ඨිය දෙන්නේ අන්න මේ ස්කන්ධ මාර්ගයෙන් ගැලවෙනවා. ස්කන්ධ මාර්ගයෙන් යම් කවුරු හරි ගැලවෙනකොට එයා තුල අபிසංස්කරණයක් නැහැ. අලුතෙන් කිසිවක් හටගන්නේ නැහැ. ඇයි? ඇහැ පුරාණ කර්මයක් නෙමෙයි දැන්. ඇහැ හේතු ප්‍රත්‍යයයි. මේ මස්ස ඇහැ පුරාණ කර්මයක්. ඇහැ මේ දැන් හේතු නිසා නම් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙච්ච ධර්මයක් තුල මොනවද තව අපිට හම්බ වෙන්නේ? එතනින් එහාට වැලක් යන්නේ නැහැ. නිරෝධ නොවෙච්ච, නිට්ටිය වෙච්ච, සප වෙච්ච, සුභ වෙච්ච, ආත්ම වෙච්ච ධර්මයක්මයි දිගින් දිගට යන්නේ. නේද? හේතුප්‍රත්‍ය න්‍යාය. මේ හේතු නිසා මේක හට ගන්නවා. එතකොට මේ ඇහැ මේ වෙලෙම හටගෙන නිරුද්ධ වුණා නම් නේද? ඒ Nirodha දකින්න නම් වේදනා සංඥා සංකාර හටගන්නේ. මේ Nirodha නොදක මෙන්න මේ නිසා ස්පර්ශ ආයතනේ හට ගන්නවා. මේ ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. මේ ස්පර්ශය හේතු කරගෙන සංඥාව හට ගන්නවා. මේ ස්පර්ශය හේතු කරගෙන සංකාරය හට ගන්නවා. මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. ඒ නිසා තණ්හා මාන දිට්ඨිය කියන මේ පංචමාස්කන්ධය හට ගැනීමයි. මේ ස්පර්ශය නිරෝධන කොහෙද වේදනා සංඥා ස්පර්ශ නිරෝධයෙන් හට ගන්න කොයි ස්පර්ශයක් ඉතුරු වෙලා ස්පර්ශයක් ඉතුරු වෙලා නැති නිසා කො වේදනා හට ගැනීම කො සංඥා කො සංකාර මේව නැත්තම් නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න විඥානයක් කො ඒකත් නැහැ. ඒ නිසා තණ්හා මාන දිට්ඨි ප්‍රපංචය දෙන්නේ නැහැ. මේ ඇහැ දැන් හටගෙන දැන් නිරෝධ වෙන බව දැක්කෝ. ඉතින් මෙහෙම නිරෝධයක් බලන්න ඕනේ අපි. මව කුසේ තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. වෙන කිසි ධර්මයක් නෙවෙයි. එහෙනම් පෙර කරපු දෙයක් හරි මව කුසට ඇවිල්ලා එතන ඒ ගැබ විනාශ වෙනකොට නැවත උප්පත්තියක් ඇති වෙන්නම මාළඟේ දෘෂ්ටියක් තිබුණා නේද? මේව කර්ම හතරක් තියෙනවා. මේවා මේ විදිහට ප්‍රතිසන්දි ගන්නවා කියලා. නේද? ප්‍රතිසන්දි චිත්තයක් ඇති වෙන ආකාර හතරක් තියෙනවා. ඉතින් ඕවා අභිධර්ම පැත්තෙන් ගෙන ගන්න ඕන. හොඳද? එතකොට තමයි අපිට සම්මුති ලෝකයට ওই දෘෂ්ටිය නැති කරන්නයි බුදුරු මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ කරන අසත් දකින්න කියන්නේ.
අන්න ස්පර්ශ නිරෝධන වේදනා සංඥා සංකාර නැහැ. අන්න ස්පර්ශය නිසා හට ගන්නවා නම් වේදනා සංඥා සංකාර. ඒ පැත්ත බුදුහාමුදුර කතා කරලා තියෙනවා. මේ ස්පර්ශ හේතුන් හට ගන්නවා කියලා. ඒකයි පටිසම්පාදේ කියන්නේ සංසාර වටය. චක්‍රය. මේ දැන් හටගෙන ඇහැ නිරුද්ධ වෙනවා නම් නේද? නේද? මේ දැන් කාරණා තුනක් නිසා ස්පර්ශ ආයතන හටගෙන එතනම ස්පර්ශ නිරෝධන. වේදනා සංඥා සංකාර නැහැ කියන්නේ. නේද? අර මේ මොකද මේ මොන ස්කන්ධ මාර්ගයෙන් මිතුණා. ඒ නිසා අபிසංස්කරණයක් නැහැ. රැස්වීමක් නැහැ. හොඳද? ඉතින් මේ රැස් වෙන්නේ නැති නිසා කෙලෙස් මාර්ගය නැහැ. ඒකිනුත් මිදිලා තුනයි. ඒක නිසා අපිට දේවපුත්ත මාර්ගය හම්බ වෙන්නේ නැහැ. ඒකිනුත් ගැලවෙනවා. ඒ වගේ මච්චු මාර්ගයෙන් දෙන්නුත් ගැලවෙනවා. මරණයක් පැනෙන්නේ නැහැ. අපි ඉපදීම මරණයක් පැනෙන්නේ නැහැ. හේතුව අපි මේ ස්කන්ධ මාර්ගයෙන් මිදුණා. ඒ නිසා අபிසංස්කරණය අபிසංඛාර මාර්ග නැහැ. අபிසංස්කාර කියන්නේ රැස් වෙනවා කියන කතාව. මේ ඊළඟට මේ අபிසංස්කාරයෙන් ඒ මාර්ගෙ මිදෙන නිසා ක්ලේශ මාර්ගය නැහැ. ක්ලේශ මාර්ගය තමයි අර හතර දෙනා. මෞකසේ වර්තමානයේ ප්‍රතිසන්දි චිත්තයක් නැති වුණා, කෙලෙසයක් නැති වුණා. අතීතයේ කරපු කෙලෙසයක් ඇවිල්ලා ප්‍රතිසන්දිය දෙනවා. හැම එක ලෞකිකයි කියලා අමතක නොකළ යුතුයි. මෞකස ගැන. එහෙම එකක් මම නොදන්නව නෙවෙයි. එහෙම එකක් මට විස්තර කරන්න පුළුවන්. මම දන්නවා ඒක. ඒක කියන්නේ නැති මට ඕන රහත් ඵලයේ පිණිසාරන් යන්න. මට අවශ්‍ය ලෝකේ පවත්තන්න නෙවෙයි. නේද? ලෝකේ පවත්තන්න මට අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ ඒ දෘෂ්ටි වලින් මේගොල්ලන්ව ගලවන්න. අභිධර්මයේ කියලා දුන්නොත් ඔය කාරණානුව විස්තර කරලා දුන්නොත් මේක ඒගොල්ලන්ගේ ඔළුවට යනවා. ඔක තමයි වෙන්නේ. ඔළුවට ගියාම මේ ඒව ගැන හිතන්න ගන්නවා ඊට පස්සේ. නොදන්න දේ අපිට කවදාවත් හිතන්න බෑ වගේ. ප්‍රථම බෝධියුගයේ කිසිවක් කවුරක්වත් දන්නේ නැහැ. දන්නව නැවත උපදිනවා කියලා. නේද? ওই කාරණා ටික තියෙන්න ඇති. ඒක බෙදා දක්වලා නැහැ ඉතින්. මෞකසේ කොහොමද උපදින්නේ අර එහෙම නෑ පරණ තියෙන සත්‍යයක් ඉපදුනා පෙර ඉඳලා යා මෞකසට බැසගත්තා. මේ වගේ මා මිත්‍යා දෘෂ්ටික අදහස් තිබුණා. නේද? ඒවා හරි සංකීර්ණයි. ඒ ලෞකික ලෝකේ. ඒවා පස්සේ යන්න ඕනේ මේකෙන් එතර වෙලා අරවා දිහා ඉතින් බැලුවට කමකුත් නැහැ. කියලා මම කියන්නේ. අර පංචමාරෝචිනෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තම නේද? මේ ඔබ තියෙනවා කාරණා පැතිකඩවල් කිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පහෙන් මිදීම. ඒ පහෙන් මිදීමම හොඳද මාර්ගයෙන් මිදුණා. කියන්නේ නම් පෙන්වන ප්‍රධාන වශයෙන් මේ අபிසංකාර මාර්ග මේ මච්ච මාර්ග මෙහෙම කියලා පහ. ඒකෙන් මිදෙනවා. මේ පහෙන් මිදෙනවා. ඉතින් මේ වර්තමානයේ රූපේ හට චක්කු රූපේ සෝත රූපේ හට ගන්න හැටි නෝනින් දැක්කොත්. ඒ නිරෝධයේ සිට පිහිටා සිටියොත් හරියටම හරි. ඔතනින් තමයි අපිට මේ නිවන ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේ නෝන දියුණු කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඒක කවදාකවත් මේ අභිධර්මයට ගිහිල්ලා ඔළුව අවුල් කරගන්න නැතුව ඉගෙන ගන්න එකට කමක් නැහැ. හැබැයි අභිධර්මයේ ඉගෙන ගන්න කාලේ සිහි කරන කාලයට වඩා වටිනවා මෙන්න මේ ලෝකෝත්තර දර්ශනය. එච්චරයි මට කියන්නේ. ලෝකෝත්තර දර්ශනය අනුව නිරෝධයට, විරාගයට, නිවනට නැඹුරු කරපු සිහියයි. සතියයි. මෞකසේ දරුවා උපදිනවා නම් වර්තමානයේ ජනක කර්මයක් නැති වුණාට නේද? සසර කරපු එකක් එතෙන්ට එනවා නම් විරාගී නැහැ, නිරෝධේ නැහැ, නිවන නැඹුරු කරපු සිත නැහැ. ඒ නිසා මම ගැන කතා කරන්නේ මම මෞකසේ දරුවට විඥානයක් නැති බව ඔප්පු කරනවා. මේ වර්තමානයේ මේ දැන් හටගෙන නිරුද්ධ වෙන ධර්මය ගන්න. ඒක පැත්ත හාත්පස වෙනස්. පාත්‍රි උඩුගම්බලාගේ එක මං කිව්වේ විශ්වාස කරයිද කට්ටිය? බුද්ධ වචන විශ්වාස කරන නිසා විශ්වාස කරනවා. නැත්නම් විශ්වාස කරන්නේ. මං ඔය කිව්වොත්
මම මෙහෙම දෙයක් කළා පාත්‍රය උඩුගම් බලා ගියා කිව්වොත් විශ්වාස කරන්නද ඔයගොල්ලෝ? වෙන්නේ නැහැ කවදාවත්. බුද්ධ වචනේ එච්චර සත්‍යවාදී ලෝකේ. ඒ නිසා ප්‍රායෝගිකයි. උන්වහන්සේ ඒක කියලා නිකන් හිටියේ නෑ. මේ අනුසතගාමි පටිසතගාමි පැහැදිලි මාර්ග දෙකක් පෙන්වුවා අපිට. අන්න ඒකත් එක්ක තමයි අර පාත්‍රි උපමාව අපිට සැසඳෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකෝත්තර දර්ශනය දරන්න අමාරුයි. ශ්‍රමණයෙකුට වුණත්, පැවිද්දෙකුට වුණත් එහෙමයි. අභිධර්මයට බැසගත්ත කෙනෙකුට අමාරුයි. කාටවත් තේරෙන්නේ නැහැ. අභිධර්මය කියන්නේ අවිද්‍යාසගත හේතුඵල න්‍යායක්. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අයිති ධර්මයක්. එතකොට අනාත්ම ධර්මයක්, අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක් නම් අපි මෙතෙන්ට රැවටෙනවා මේ ත්‍රිලක්ෂණේ නිවන් මාර්ගය කියලා. නිවන් මාර්ගය අනිත්‍ය දුක්ඛ අනාත්ම මාර්ගයක්මයි. හැබැයි මේ අවිද්‍යාසගත පටිච්චසමුප්පාදයේ පැත්තට අයිති අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ කියන්නේ නිවන් මාර්ගයටත් අවිද්‍යාසගත පටිච්චසමුප්පාදයටත් එකම න්‍යායක්. හැබැයි මේ දහම් දෙකක්. එහි පැවැත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම. හැබැයි මේ දහම් විස්තරය වෙනයි. නේද? දැන් මව් කුසේ ඉන්න දරුවා දරුවෙක් කියලා අපි තමයි හිතන්නේ. ඒ තියෙන චූටි කලලය ඒ අවශ්‍ය දේ සිදු වෙනකොට එයා තුල පවතින්නේ ධර්මතාවයක් හැටියට කිව්වොත් මේ මොනිටර් එක කැඩලා කියන්නකෝ මොනිටර් එකේ රූප පේන්නේ නැහැ. හැබැයි කලින් දාපු ඔක්කොම හાર્ඩ් එකේ තියෙනවා. අන්න ඒ වගේ වැඩක්. මට මේ කුසේන දරුවා කියන්නේ. කියන්නේ ඇහැට රූප වෙන්නේ නැහැ, කන්ට සද්ද නැහැ, වර්තමානයක් ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි පරණේ ඔක්කොම හાર્ඩ් එකේ තියෙනවා වගේ. කොහෙද හાર્ඩ් එකේ කොහි තියනවද කියලා හાર્ඩ් එක ගලවලා ICT එකක් හම්බෙන්න ඔය කිසිවක් තියනවා කියලා අපිට පේන්නේ නැහැ නේ. ඔය ටික එකතු වෙලා එනකොට මේකේ තියෙන දේවල් ටික අපිට හම්බ වෙන්නේ. ඒ වගේ මේ අර එතෙන්ට පෙර කරපු එකක් ඇවිල්ලා නේද? නැවත ප්‍රතිසන්දියක් ඇති වෙනවා. මොනිටර් එක හදාගත්තොත් ඒක ඔය හાર્ඩ් එක වෙනත් කම්පියුටර් එකට හයි කළොත් ඒ හાર્ඩ් එකේ තියෙන ඒවා ඔක්කොම බලන්න පුළුවන් මේක. නේද? එහෙම බලන්න පුළුවන්. එතකොට මැෂින් එක කැඩලා ඉතින් මුත් කරන්න බෑ. ඉතින් තාම මේ මැෂින් එක අලුත් නේ. චූටි දරුවා කියන්නේ. හැබැයි හිතන්න මේ හાર્ඩ් එක තියෙන දත්ත ටික එහෙමම තියෙනවා. ඒ හાર્ඩ් එකේ තියෙනවා කාරණා හතරක්. කියන්නේ ඒ වෙලාවේ හටගන්න එක නැහැ. නේද? තව තුනක් තියෙන බව මතක නොකළ යුතුයි. ඒ තුනෙන් එකක් ඉදිරිපත් වෙලා අර එක නැවත ප්‍රතිසන්දිය ඇති කරනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මේ ගැඹුරු දෙයක් අනුසතගාම මාර්ගයට අනුව මේ කුසීන දරුවා අධ්‍යයනය කිරීම හොඳද? ගැඹුරු නෑ හරියට වචන ටික තෝරගත්තොත් මේ ගිහි පින්වතුන්ට ලේසි නැහැ කියලා මම කියන්නේ. මේ වචන හරහා නෙමෙයි මේක එහෙම වෙන බව මව කුසට ගිහිල්ලා දර්ශන යුතුව දකින්නවා. අභිධර්මය කියන්නේ දර්ශනයක්. හැබැයි මේ වෙන සිදුවීම ඒ දරුවා නැවත උපදින එක සත්‍ය පුද්ගලික උපදිනානේ අනාත්ම ධර්මයක්. ඒ කොහින්ද එනවද කියලා කාටවත් පේන්නේ නැහැ. අනාත්මයි. නේද? එතකොට ඒක දුක්ඛ ධර්මයක්මයි. නැවත දුකකට හේතුවක්මයි. නේද? ඒ නිසා ඒක අනිත්‍ය වෙන ධර්මයක්. හටගෙන නිරුද්ධ. මෙහෙන් තුතේන සත්‍ය තව තැනක උපදින්නෙත් නැහැ. වෙන කෙනෙක් උපදින්නෙත් නැහැ. එයත් නෙමෙයි උපදින්නේ වෙන කෙනෙකුත් නෙමෙයි උපදින්නේ. බලන්න කොච්චර ගහම්බිරද කියලා මේ වචන. නේද? ඒක අභිධර්මය කියන්නේ අන්න එතනට. ඉතින් මේ පැත්ත ගැනට යන්න එපා සොයන්න. දරුවා උපදින්නේ කොහොමද? අපේ ඉලක්කය අපේ ජාති ඉපදීම නැති කරන්න. හැබැයි ඉපදීම නැති කරන ධම්මවල ස්වභාවය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අර අනුසතගාම පාර වගේම තමයි මේ පටිසෝතගාම පාරේ ලක්ෂණයක්. ත්‍රිලක්ෂණය. මේක යනකොට තමයි අපිට අනිමිත්ත අපටිත ශුන්‍යත භාවය ප්‍රකට වෙන්නේ. ඉතින් ඒක නිසා මේ හැමතිස්සෙම හිතන්න මේ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන ආයතන ගැන. මේ දැන් හටගෙන නිරුද්ධ වුණා නම් අර කර්ම කොහෙද තියෙන්නේ? ඒ ස්පර්ශ ආයතනේ දැන් නිරෝධ නම්
කෝ වේදනා සංඥා සංකාර හට ගන්න බෑ. ස්පර්ශ ආයතනේ තිබුණොත් විතරයි සංඥා සංකාර විඥාන මේ සංඥා සංකාර පහළ වෙන්නේ. මේ නාම රූපත් විඥානයට. ඉඳ තණ්හාමාන දිට්ඨි ප්‍රපංචය තියෙනවා. මේ දැන් ඒ ස්පර්ශ ආයතන නිරෝධයි කියලා දැක්කොත් නේද? අපිට පුළුවන් මේක මත කරගන්න. ඒ ලෝකෝත්තර දර්ශනය. ඉතින් ඒ නිරෝධෙට ඉන්න ඕනේ. මොකද මේ ස්පර්ශ ආයතන වලින් කරේ අපව පංචමස්කන්ධයක් හදන එක. අපිට ඕනේ පංචමස්කන්ධෙන් මිදලා ලෝකෝත්තර චිත්තය මත කරගන්න. ඉතින් ඒ ඔය ලොකු විස්තර නැතුව අපි කියනවා පේනවාද හිතනවාද කියලා බලන්න. පේලා නැත්තම් ස්පර්ශ ආයතන විතර නැහැ. එච්චරයි කියන්නේ. ස්පර්ශ ආයතන හයම නිරෝධ වෙනවා. ලෝකෝත්තර චිත්තය පවතිනවා. නැවත මේ ස්පර්ශ ආයතනේ හට නොගන්න ආකාරයෙන්ම නිරෝධ කරන්න අපි මේ ඒ ස්පර්ශ ආයතනේ හදන වඩුව දැක ගන්නවා. උන්නාප සූත්‍රයට. එතකොට පුළුවන් අපිට නැවත නූපදින ආකාරයෙන්ම කුමක් නූපදින ආකාරයෙන්ද ස්පර්ශ ආයතන කෙනෙකුගේ නූපදින එකක් නෙමෙයි. ස්පර්ශ ආයතනගේ නූපදින ආකාරයෙන්ම මේක නැති කරන්න මේ චිත්තය ඇත්ත දකින්න. ඉතින් ඔන්න වගේ ගමනක් තමයි. ඒ නිසා අපි දෙන තියරිය ගොඩක් විස්තර තියෙන එක. පේනවද හිතනවද ඇහෙනවද හිතන එකක්ද මේ චිත්තය දැක ගන්න. ආයතන හයම එක තැනකට ගන්න. අතමුලක්ෂය දකින්න. ඒක වෙන්න ඕන. අරගෙන ඒකම චිත්තයේ සිත දිහා බලාගෙන තමන් නුවණ වඩන්න. ඒක තමයි වෙන්න ඕන. ඉතින් මේ හඳුනා ගන්න බෑ අපිට මේ සත්‍යයේ සංසාර චක්‍රයක් ආත්ම දෘෂ්ටියෙන් පනවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපිට ඒකත් නෙමෙයි අවශ්‍ය. අපිට අවශ්‍ය මෙන්න මේ ආයතන වලින් මිදිලා පංචමාරයකින් මිදිලා මෙන්න මේ පහක් වහලා එකක් දිහා බලන්න බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. අපි මෙච්චර කාලයක් කරපු සියලු දහම් ඒ පහක් වහලා එකක් දිහා බලන් ඉන්න තමයි ඉතින් ගන්නෙ. මම ඔය අභිධර්මයේ පැත්ත කතා කරනවා නෙමෙයි. කතා කළේ නෑ අද තමයි චුට්ටක් කතා නිකම්ම ඒ මට එන අදහස් තමයි ඒවා. මොකද මේ කටපාඩම් කරගෙන කියනව නෙමෙයි. ඉතින් සමහර වෙලාවට මොකවාර භාවිතාවේ නැති නිසා මේ අර පාලි වචන වල අනුපිළිවෙල එහෙම වෙනවා මගේ අතින්. ඉතින් අපිට අවශ්‍ය ලෝකෝත්තර දර්ශනය ඒකට ගැළපීම කවදාකවත් වර්ධින්නේ නැහැ මට. මට ඒක සීට ලක්ෂය පාරක් විශ්වාසයි. ඒක මෙහෙම වෙන බව මට පේන්න තමයි මං කියන්නේ. නොපෙනී කියන්නේ. ඉතින් සම්මුතියෙන් ඉතින් අර වචන අපි කටපාඩම් කරගන්න එපා. ඒවා එහෙම වෙන්න පුළුවන්. පාඩම් කරපුවා. ඉතින් මේ ඒ දර්ශනයේ තියෙන කෙනෙකුට දර්ශනය වර්ධින්න බෑ කවදාවත්. ඒක ඉතින් අපි මේක හොඳට තෝරා අරගෙන මේ ලෝකෝත්තර පැත්තම සොයන්න නිරෝධයම ශාත් කරගන්න බලන්න. නිරෝධයෙන් පිහිටා සිටින්න. එදාට අපි මේ ස්කන්ධ මාර්ගයෙන් මිදෙන්නේ. මිදුණු දවසට අපි සංස්කරණය නැති වෙන්නේ. ඒ මාර්ගයෙන් මිදෙනවා. ඒකෙන් මිදෙනවා කියන්නේ කෙලෙස් ධර්ම නැතිලා යාවි. කෙලෙස් මාර්ගය නිරුද්ධ වෙලා. ඒ නිසා දේව පුත්ත මාර්ගය නැතිලා යාවි. මරණයත් නැතිලා යාවි. මේ මාර්ගය පස් දිනාගේ පංච මාර්ග බලෙන් මිදිලා යාවි. ඉතින් මේ වගේ දහමක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. දක්ෂ වෙලා ලෝකෝත්තර ධර්මය සොයන්න. මේ ස්කන්ධයන්ගේ ඇත්තම් බලන්න. ප්‍රශ්න විසඳන්න. මෞකුසින දරුවා අර කර්ම හතරෙන් එකක් නැවත උපදිනවා නම් ස්පර්ශ නිරෝධයක් විතර නැති බව මතක තියාගන්න. ආත්ම දෘෂ්ටිය කියලා නැවත උපදිනවා කියන ධර්මයක් තියෙනවා. කෙනෙකුට සත්පුද්ගල දෘෂ්ටිය දුර වෙලා නාම රූපයන්ගේ හේතුඵල න්‍යාය දකින්නත් පුළුවන්. ඒ පංචපාස්කන්ධය තුළ ඉන්නවා. ඒක තමයි වෙන්නේ. අතීක්ෂණව දකින්න ඕනේ නැවත ඉපදිනවා කියන කතාව අභිධර්මයට අනුවමයි
ඒ කර්ම ඉනිෂියට අනුව බලන්න. ඉතින් මේ අපි මිනිස්සු අමාරුවේ වටන්න නැතුව ලෝකෝත්තර දර්ශනයටම අනුව කතා කරන්නේ මිනිසුන්ට එතනින් මේ දර්ශනය උපදවගෙන යන්න පුළුවන්. අභිධර්මය කියන්නේ බොහොම ගැඹුරු ධර්මයක්. ඒ නිසා අයිති අභිධර්මයේ නිසා මිනිස්සු මේ ජීවිතයේ සෝවාන් වෙන තියෙන එක නැති වෙලා යයි. සත්‍යයක් උපදිනානේ අපව. මේ අනේක නිසා වර්තමාන ප්‍රතිසන්දි නැති වුණත් මා කුසීත නැවත උපදිනවා. කොහොම වෙච්ච කෙනාට වර්තමාන ප්‍රතිසන්දි නැති වුණාට නේද ආසන්න කර්මයක් හෝ ආචින්න කර්මයක් හෝ කඩත්‍රාත් කර්මයක් හෝ ඉදිරිපත් වෙලා මේ ආසන්න කර්මිකුත් නැත්නම් මොකක් කරෝ කර්ම හතරෙන් එකක් ඉදිරිපත් වෙලා එවි මේ ඒ අනුව ගල්ප ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එතින්දී අපි නිරෝධයක් දකින්නේ විරාගයක් නැහැ, නිවන නඹුරු කරපු සිත නැහැ. අභිධර්මයේ කින්තනි. ඒකට එතන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මුති ලක්ෂණය මේ එතන තමයි යන්නේ. සබෝම් ප්‍රවේශමෙන් සූක්ෂම තීක්ෂණව මේක හිතන්න. මොකද ලේසිම පැත්ත තමයි ඔයගලන්ට පේනවාද හිතනවාද කියලා බලන්නේ ලෝකේ. ප්‍රශ්නේ පේලා නැත්නම් ඔයගලන්ට පේලා නැහැ කියන්නේ ස්පර්ශ ආයතනෙ නිරෝධයි කියන කතාවයි. මේ හේතුඵල න්‍යාය සිදු වෙනවා. හැබැයි ඒකට පේන්නේ නැහැ. එහෙම ධර්මයක් තියෙනවා. ඒක අපිට හම්බෙලා තියෙන්නේ සිත. අපේ දෙයක් නෙවෙයි අපිට හම්බෙලා තියෙන්නේ. අපි හිතන දේ හම්බෙලා. නුවණ වැඩේ විවෘතණිය යනකොට ඒ කියන්නේ ස්පර්ශ ආයතන නිරෝධයි. මේ අපිට පේන්න නෙමෙයි අපි හිතන දෙයක් ලෝකේ පාවිච්චි කළා. සංකාරය හඳුනගෙන සබ්බේ සංකාරයන් තති අදපඤ්ඤපත. අත නිබ්බිදුකේ සමග්ගු සුත්තිය. ඒකම එකම මාර්ගය. පිරිසුදු වීමට. කියලා පෙන්නනවා. ඒක දුක්ඛ අනාත්තා කියලා එහෙම පෙන්නනවා තුන් ආකාරයෙන්. අරක හොඳට පුරුදු පුහුණු කරන්න පුළුවන් නේ. මේ පේනවාද මේ ඇහැට පේනව නැත්තම් ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් තේින්න නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික ඇහි හේතුඵල ධර්මයි පෙන්වන්නේ. මේක ආත්ම වෙනවා. හේතු තුනක් නිසා හට ගන්නට අනාත්ම වෙනවා. එතෙන්ට ගේනවා අපි ඉස්සරවන කෙනෙක්. මේ ඇහැට පේනවා කියන දෘෂ්ටිය කඩන්නවා. එතකොට මේ ඇහැට පේනවා නෙවෙයි. මේ ඇහැට කොහොමද පේන්නේ නැහැ. එතකොට හේතු තුනක් නිසා හටගන්න එක මේක ආත්ම වෙනවා. අනාත්ම ධර්මයකට යව ගේනවා. ආත්ම දෘෂ්ටිය තියෙනක නිවන් දකින්න බෑ. අපිට අද ආත්ම වෙලා තියෙන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීර මනස ආත්ම වෙලා. ඒ හේතුඵල ධර්ම දකිනකොට ඒ අවිද්‍යාව සහගත හේතුඵල ධර්ම දකිනකොට අනාත්ම දර්ශනයකට යනවා. අන්න එයාට තමයි මේක ලියා ගන්න දක්ෂ වෙන්නේ. අන්න එයා තමයි දකින්නේ සත්‍යය. සත්‍ය දෙයන්නේ මොකද්ද වෙන්නේ කියන කතාව. එයා තමයි දකින්නේ. සම්මුතිය ඇත්ත දකින්න හරියටම. භව චක්‍රය ගැන. ඉතින් අපි මේ කතා කළේ මේ 11 කාම ලෝක ගැන. උපැත්තිය එදෙන හැටි නේද? මේ උපාදාන පත්‍ය භව කියන කාරණා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. අනිත් ලෝකත් ওই විදිහම තමයි. අරකේ හොඳට පුරුදු වෙනවා නම් හොඳයි. පේනවා හිතන මේ බාහිර ලෝකෙන් ගැලවෙනවා. දැන් මෙයා දන්නේ නැහැ පිටිසියක් කියන්නේ. මෙයා දන්නේ නැහැ ටයිල් කැටයක් කියලා. අපි හිතන චින්තනයන්නේ. ඔය විදිහට ඔක තේරුම් ගන්න පුළුවන් හරියට. ඔතරම 100 පාත්තන්න පුළුවන් නම් අපිට මේ සංකාර දෙක ගන්න පුළුවන් හොඳට. විස්තර නැතුව ඕන නම් අර විදිහට එනවා.
ඒ විස්තර ඇතුව කරන තැනුත් තියෙනවා. මේ පේනවාද හිතනවාද කියන කතාවේ විස්තර ඇතුව කාමාර මම විස්තර කරන තැන් තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. මෙහෙම ෂෝට් හෑන්ඩ් වලින් ගහලා යන්නත් පුළුවන්. මේ වගේ තැනකින් ප්‍රත්‍යක්ෂ කළොත් එයාට ධර්මයේ ගොඩක් විස්තර කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. මේ වගේ පොඩි තැනකින් දැක්කොත් විස්තර කිරීමේ හැකියාව නැහැ. ඒ වෙතින් හරියාවේ ධර්මය අහනකොට නේද? රහත් ඵලය කියන්නේ අවබෝධයක්. වෙන කිසිවක් නෙවෙයි. මේ ලෝකේ ගැන අවබෝධ කරනවා කියන්නේ දැනගෙන ඒක දැක ගන්නවා. ඔකයි රහත් ඵලය කියන්නේ. වෙන කිසිවක් නෙවෙයි.